තෙරුවන් සරණයි ඔබ හැම දෙනාටම. ලෝකේ පැන්සල නිපදවලා අවුරුදු 293කට පස්සේ තමයි හේමන් ලිප්මාන් කියන මිනිස්සයා මකනේ හයි කළා පැන්සලට පේටන් බලපත්‍රය ලබා ගන්නේ. එතකොට මේ මකනේ එන්නේ ඇයි? මකනේ එන්නේ වැඩිපුර වැරදි හදන වැරදි කරන මිනිස්සුන්ටද? නෑ. මකනේ එන්නේ වැරදි නිවැරදි කරගන්න උත්සාහ කරන මිනිස්සුන්ට. අපිට වැරදෙන්නට ඇති අතීතයේ ඕන තරම්. හැබැයි වැරදි නිවැරදි කරගන්නා තැනයි වැදගත්. වැරදි නිවැරදි කරගන්නට උත්සාහ කිරීමයි වැදගත්. අපි අනන්තවත් කළමනාකරන තීරණ තීන්දුව ගන්නට ඇති. නමුත් අපිට හිතනවා පසුගිය කාලවකවානුව තුළ සිදුවුණු යම් යම් සිදුවීම් එක්ක අපිට නිවැරදි වෙන්න වෙලාව ඇවිත් තිබෙනවා, සෝබාදහමේ සංඥාව ඇවිත් තිබෙනවා කියලා. ඒ නිසා මේ නිවැරදි වෙන්න උත්සාහ කරන හැමෝටම පැන්සලේ සහ මකනේ කතාව වැදගත්. ඒ එක්කම මේ කළමනාකරණය පිළිබඳව, කළමනාකරණ විෂය පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට නිවැරදි වෙන්න හැම මොහොතෙම හැම තප්පරේම උදව් කරපු උතුම්ම දර්ශනය තමයි බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය වඩාත් අවධාරණය කළේ නිවැරදි වෙන්න උත්සාහ කරන මනුස්සයන් පිළිබඳව. ඒ වගේම අපිට බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කරනකොට නිරන්තරයෙන්ම මහා වැරදි කරපු ඇඟිලි 999ක් කපන්න මිනිස්සු 999ක් ඝාතනය කරපු අංගුලිමාලටත් නිදහස් වෙන්න නිවැරදි වෙන්න අවස්ථාව දුන්නා නම් අපි හැමෝටම නිවැරදි වෙන්න අවස්ථාවක් එහි තිබෙන බවට අපිට ගම්ම වෙනවා. අපි එහෙම තිබෙනවාද? එහෙම නැත්නම් බුදුදහමේ කළමනාකරණ දර්ශනය, ආර්ථික කළමනාකරණය කොහොමද පැහැදිලි කරගන්නේ කියන කාරණාවට තමයි අද දවසේදී යොමු වන්නට කල්පනා කරන්නේ. ඒ සඳහා වැඩමවා වදාළ පෙරදින විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ උපාධි අපේක්ෂක, මහා බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාතික ආගම් හා දර්ශන අධ්‍යයන පර්යේෂණ සංගමේ සමාජික, පොල්ගස්සෝවිට උන්දුරුගොඩ ශ්‍රී විජයානන්දාරාම වාසී රාජකීය පණ්ඩිත වාඩිගල සමිතරතන ස්වාමීන් වහන්සේ සාදුකාරයක් පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව ඉමහත් ගෞරවයෙන් අපි පිළිගනු ලබනවා. ඒ වගේම මනෝ උපදේශක, ඒ වගේම නායකත්ව පුහුණු උපදේශක, සමාජයේ දෙස වෙනත් මානයකින් හැඩයකින් බලන්න නිරතුරුවම උත්සාහ කරන කෙනෙක් උදයා දේවාමුල්ල මහත්මයා. අපි එතුමාවත් බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම හාමුදුරුවන්ගෙන් සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්න කැමති වෙන්නේ අපේ හාමුදුරනේ. දැන් කළමනාකරණය කියන වචනය විවිධ දාර්ශනිකයෝ විවිධ මත ඉදිරිපත් කරනවා, විශේෂයෙන්ම බටහිර දාර්ශනිකයෝ. දැන් අපි ඒ අදහස් වලටම ගියොත් එහෙම මේරි පාකර් ෆෝල් වගේ කට්ටිය කියනවා මේ සෙසු අය ලවා වැඩ කර ගැනීමේ කලාව තමයි කළමනාකරණය කියලා. එතකොට රොබර්ට් රට්නර් වගේ ඇත්තෝ කියනවා වෙනස් වන පරිසරයක් ඇතුලේ සංවිධාන අරමුණු ළඟා කර ගැනීම තමයි කළමනාකරණය කියලා. දැන් ඇඩම් ස්මිත් ඇතුළු ගොඩාක් අය, ඇල්ෆ්‍රඩ් මාර්ෂල්, එතකොට ජෝන් මාඩන්ස් වගේ කට්ටිය මේ කියන කතාව තමයි මේ සීමිත සම්පත් ඊටාම පරිස්සමෙන් කළමනාකරණය කරන එක තමයි මේ අසීමිත උමනාවන් සඳහා සීමිත සම්පත් පරිස්සමෙන් පාවිච්චි කරන එක තමයි කළමනාකරණය. මේ සියලු දර්ශනවාද මත පදනම් වෙලා සංකල්ප ගොඩනගමින් ඉන්න ලෝකයට බුදුහාමුදුරුවෝ කළමනාකරණය පිළිබඳව දේශනා කරපු අදහස වටින්නේ, වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණයයි මම ප්‍රවේශයට ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන් සරණයි හැමදෙනාටම. විද්වත් මැතිතුමා, මදිර ජයවර්ධන මහත්මයා. එක කළමනාකරණය කියන වචනේ ඇත්තටම හරි පුළුල් සහ හරි සංකීර්ණ තේමාවක්. මම එක තේරවාද ධර්මය තුල කළමනාකරණය කියන වචනේ මම අස්ථානගත කළොත් ඒක මම හිතන්නේ නැහැ ඔය ආර්ථික විශ්ලේෂකයන්, ඔය කියන චින්තකයන්, රොබර්ට් පාකර් වැනි අයගේ අදහසට සමපාත වෙයි කියලා. මොකද ඒ අදහස මම හිතන්නේ බුද්ධ දේශනාව තුළ පිළිබිඹු වෙන කළමනාකරණය මීට වඩා පරිණතයි කියලා මගේ විශ්වාසය. ඒක අපි ඉදිරියට විනිශ්චය කරමු. මගේ අදහස බුද්ධ දේශනාවේ කළමනාකරණය පිළිබඳ මූලික ප්‍රවේශය දීඝනිකායේ සිංහලක සූත්‍රය.
මේකෙදි හරි අපූර්ව වචනයක් බුදුන් වහන්සේ විවරණයට අරගෙන තියෙනවා උභය ලෝක විජ්ජාය සමන්නාගතෝ සමුප්පන්නෝ වේ. උභය ලෝක විජ්ජාය සෑම මිනිස්සෙකුටම මේ ලෝකයේ තුල අර්ධ දෙකක් තියෙනවා. ජීවිත දෙකක් තියෙනවා. මම මේක සාමාන්‍ය විවහාරයට කිව්වොත් එහෙම ද්‍රව්‍ය ලෝකය සහ ආධ්‍යාත්මික ලෝකය. අපි කියනවා මැටීරියලිටි කියන එක සහ ස්පිරිචුවලිටි කියන එක. ගෞතම බුදුන් වහන්සේ කියලා කියන්නේ මනුෂ්‍යාගේ මේ භෞතික ලෝකයත් මනුෂ්‍යාගේ මේ අධ්‍යාත්මික ලෝකයත් මේ දෙකම නිවරදිව ප්‍රතිඵලදායක ලෙස කළමනාකරණය විය යුත්තේ කෙසේද කියන එක හරි අපූර්වට පැහැදිලි කරපු කෙනෙක්. මම දකින බොහෝ යුරෝපීය විශ්ලේෂකයන්ගේ පූර්ණ අවධානය පූර්ණ විග්‍රහය යැපෙන්නේ රැඳෙන්නේ මේ එක අර්ධයක් මත එක අන්තයක් මත. ඒක තමයි මේ මොහොත වෙනකොට ලෝකේ අසරණ වෙලා තියෙන්නේ. මගේ කියවීම. දැන් සංයුක්ත නිකායේ හරි අපූර්ව සූත්‍රයක් තියෙනවා අන්ධක වින්ද සූත්‍රය. අන්ධෙක් සහ පොට්ටෙක්. බුදුන් වහන්සේගේ දේශනාව ද්විචක්කුම්පන සේවේත සෙට්ටම් පුරුෂ පුග්ගලං. ඇස් දෙකම ඇති මිනිස්සෙක් ආශ්‍රය කරන්න ඕන. ඒ මිනිස්සය ශ්‍රේෂ්ඨයි. කවුද ඇස් දෙකම තියෙන මිනිස්සය කියලා කියන්නේ? එක ඇසක් කියලා කියන්නේ අපිට මේ භෞතික ලෝකය කළමනාකරණය කරන්න පුළුවන් හැකියාව. මේක සකසුරුවම් කරගන්න පුළුවන් හැකියාව. අපේ ගෘහස්ත ජීවිතය, අපේ වෘත්තිය, අපේ නඩත්තු කිරීම, අපේ ආයතනික පැවැත්ම, අපේ ලෞකික ජීවිතය සරලවම. මේ අනිත් ඇහැ මොකක්ද? ඒක තමයි අපේ ලෝකෝත්තර ජීවිතය. අපේ අධ්‍යාත්මික ජීවිතය. එතකොට බුදුන් වහන්සේගේ ඉගැන්වීම ලෞකිකත්වයත් ලෝකෝත්තරත්වයත් කියන මේ දෙකම සමබල කර ගැනීම. සමබර කර ගැනීම. මේක හරිය අපූර්වවට තුලනය කර ගැනීම. එබඳු ඉගැන්වීමක් බුද්ධ දේශනාවේ තියෙන්නේ. දැන් ඔය වගේම විග්‍රහයක් කරනවා ඉස්සර ඉන්දියාවේ හිටිය බොහොම අපූර්ව උපදේශ සාහිත්‍යධරයෙක් වන විෂ්ණු ශර්මන්. මොකක්ද කියන්නේ? කෝර්තහ පුත්‍රේන ජාතේන යෝන විද්ධාන් නධාර්මිකහ කානේන චක්ෂුෂා කින්වා චක්ෂුක් පිඩහිව කේවලම්. කෙනෙක් මොන තරම් ජීවන වෘතියෙන් ආර්ථිකයෙන් ධනයෙන් පොහොසත් වුණත් නධාර්මිකහ ඔහුගේ අධ්‍යාත්මයක් නැත්නම්, ඔහු තුල ධර්මයක් නැත්නම්, ඔහු තුල යුක්තිය සහ සත්‍යය නැත්නම්, ඔහු තුල නිර්ව්‍යාජී බව හෘද සාක්ෂියට එකඟව පැවතීමේ ස්වභාවය නැත්නම් කානේන චක්ෂුෂා කින්නවා එක ඇසක් කන වූ මිනිසෙක් වගේ පීඩායිව කේවලම් නිතිපතා මොහොතෙන් මොහොත පීඩාවටපත් වෙනවා. දැන් මේ අපි විතර වෙලා තියෙන එක. අපේ කාලෙන් කාලෙට එක එක පීඩාවලටපත් වෙනවා. කාලෙන් කාලෙට එක එක උදුරු වලටපත් වෙනවා. නමුත් මේ කිසිම උදුරකගේ මේ කිසිම පාඩමකින් මේ කලමනාකරණය අපි හඳුනගෙන නැහැ. මෙතන තියෙන ප්‍රශ්නය බෞද්ධ විෂය තුල ආගමික විනය තුල උගන්වන මේ සකසුරුවම මේ සමබර කර ගැනීමේ න්‍යාය මිනිස්සුන්ගේ ජීවිතවල භාවිතාව තුල පැවතිලා නැහැ. ඒ කියන්නේ මිනිස්සු මේ තනි කකුලෙන් ඉන්නේ ඇත්තටම. මම කියන්නේ තනි කකුලෙන් ඉන්න මිනිස්සුන්ට වැඩි දවසක් තනි කකුලෙන් ඉන්න බෑ. ඒ කකුල අඩපණ වෙනවා. ඔහුට දෙපයින්ම හිට ගන්න වෙනවා. ගමනක් යාමට නම් දෙපයම සවිමත් වේ යුතුයි. බුද්ධ දේශනාව කියලා කියන්නේ තනි කකුලකින් ගමන් කරන්න උගන්වන ඉගැන්වීමක් නෙවෙයි. දෙපයින්ම ගමන් කරන්න උගන්වන ඉගැන්වීමක්. ඇඩම් ස්මිත්, කාල් මාක්ස්, ට්‍රොට්ස්කි ඔය කියන විවෘත ආර්ථික දර්ශනය සහ ඊට සමගාමීව පසු කාලයේ ආපු ඔය මාක්ස්වාදී, සමසමාජවාදී, ඩයලෙක්ටිකවාදී ඔය කියන සමාජ ආර්ථික චින්තාවන්. මේක අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය හමුවේ විශාල අභියෝගයකට ලක් වෙනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ පැත්තකින් තියමු. බුදුන් වහන්සේගේ ඉගැන්වීම හමුවේ කාල් මාක්ස්ගේ ඩයලෙක්ටිකයත් ඔය කියන සමසමාජවාදය හරි ඔය කියන කොමියුනිස්ට් වාදය හරි ඇඩම් ස්මිත්ගේ ඔය විවෘතයි කියන ආර්ථික සංකල්පය හරිම ලදරු බාල වියෙහි පසුවන්නේ. ඒ මොකද ඒ හැම චින්තාවක්ම මිනිස්සුන්ගේ අවධානය වෙනස් කළා. මිනිස්සුන්ගේ අවධානය එක අන්තයකට ගෙනාවා. මතක තියාගන්න ඕනේ එක අන්තයක සිට ගමනක් යන්න බෑ. ස්වභාව ධර්මයේ කියලා කියන්නේ මේක අන්ත දෙකක්. සසර කියලා කියන්නේ ජීවිතය කියලා කියන්නේ අන්ත දෙකක පැවැත්ම. මම කිව්වොත් මේක ද්විත්වයක පැවැත්ම. බුදුන් වහන්සේගේ ඉගැන්වීම ද්විත්වය කළමනාකරණය කරන විදිය.
සංයුක්ත නිකායේ භික්ඛු සංයුත්තේ කච්චාන ගෝත්‍ර සූත්‍රය. කච්චාන ගෝත්‍රික භික්ෂුවට බුදුන් වහන්සේ වදාහරන්නේ කච්චාන ද්වේනිස්සිතෝ කොහයන් කච්චාන ලෝකෝ යේ බුහියේන සමතිවත්තති. මේ ලෝකේ අන්ත දෙකක් තුල යනවා. සබ්බං අත්තිතංච සබ්බං අත්තිතංච. ඇත සහ නැත කියලා. ඉතින් මට හිතෙන්නේ ඇඩම් ස්මිත් සහ කාල් මාක්ස් දෙන්න කරලා තියෙන එක. එක්කෙනෙක් ඒකාන්තයක ගියා, මෙයා තවාන්තයක ගියා. මුන් බුදුන් වහන්සේ අන්ත දෙකම නිෂේධනය කරලා තියෙනවා. බුදුන් වහන්සේගේ කලමනාකරණය ඒ අන්ත දෙක තුල නෙවෙයි. ඒ අන්ත දෙකෙන් ඉවත් වුණු මධ්‍යම භාවයක් තුල පවතින්න ඕනේ. අන්තයක වැටෙන මනුෂ්‍යයා නියත වශයෙන්ම විශාල අමාරුවක වැටෙනවා. විශාල අපහසුතාවයක වැටපත් වෙනවා. ඉතින් මේ ගත වෙන 21 වෙනි ශතවර්ෂයේ මේ මානව පරිණාමයේ සුවිශේෂී අවධියක්ව පවතින මේ මොහොතේ ඉතින් මනුෂ්‍යයාගේ භෞතිකත්වය, මනුෂ්‍යයාගේ භෞතික කලමනාකරණය කොයිතරම් දුරට සමත් වෙලා තියෙනවද මේ මහා අසරණ භාවයට, අනාථ භාවයට ප්‍රතිචාර දක්වන්න. මම විශ්වාස කරන්නේ නැහැ ඒක සාර්ථකයි කියලා. මිනිස්සු අසරණයි. මිනිස්සු අධ්‍යාත්මිකව දිලිඳුයි. මිනිස්සු මානසිකව හිරාඩස්සයට වැටිලා. මිනිස්සු මානසිකව පිළිසරණක් නොමැති වෙලා. අප්‍රමාණ දුක්ඛ ශෝක දෝමනස්යන්ට පැමිණිලා. ඉතින් එතකොට අර කීප කලමනාකරණයට මොකද වෙන්නේ? සම්පත්තියෙන් හරි, ශ්‍රමය හරි, වස්තුන් හරි මේ භෞතික ඒකකයන් මත, ඇගීම් තක්සේරු මත ජීවිතය අපිට තීරු කරන්න බෑ. ජීවිතේ ප්‍රස්ථාර කරන්න බෑ. ජීවිතය ප්‍රස්ථාර වෙන්න නම් භෞතිකත්වයයි මානසිකත්වයයි දෙක සමබර වෙන්න ඕනේ. ජීවිතය මනෝමූලිකව ක්‍රියාත්මක වෙන්න. ජීවිතය මනසින් ක්‍රියාත්මක වෙන්න. අද කොයි තරම් ආර්ථික අතලින් ප්‍රබල, භෞතික සංවර්ධනය අතින් ප්‍රබල වුණු රාජ්‍ය අද දුක් වෙන්නේ නැද්ද? අද හඬා වැළපෙන්නේ නැද්ද? අද අප්‍රමාණ ශෝක සංතාපයට පැමිණෙන්නේ නැද්ද? පැමිණෙනවා. නමුත් අපි කියන මේ අධ්‍යාත්මික සහ ආචාර ධාර්මික සාර ධර්මාතින් හරවත්තේ කියන පෙරදිග රටවලුත් දුක් වෙන්නේ නැද්ද? කනගාටුවටපත් වෙන්නේ නැද්ද? සංකාවට, වේදනාවටපත් වෙන්නේ නැද්ද? මේ දෙක තුලම තියෙනවා ඌණයක්, ඌණ රික්තයක් තියෙනවා. ඒ මිනිස්යන් තුල අධ්‍යාත්මයෙන් මේ මිනිස්සු දුරස් වෙලා තියෙනවා. මේ මිනිස්සු මෙහි භෞතිකයේ තුලින් දුරස් වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කලමනාකරණය පිළිබඳව මම අදහස් කරන මූලික ප්‍රවේශය ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය කලමනාකරණය වීමයි. ඒක හරියට මනස සහ කය කලමනාකරණය වීමයි. එහෙම නැතිනම් එතනට ගමනක් නැහැ. මම එතන සාරාංශ කරන්න පොඩි අදහසක් එකතු කරනවා. ඔය පරමත්ත මංජුසා කියන විසුද්ධි මග්ග ටීකාවේ හරි අපූර්ව වෘතියක් මේක. ගමනක් යනවා. ගමනක් යන්නේ එන්නේ අන්ධෙක් සහ කොරෙක්. ගමනක් යන්න සාමාන්‍ය විවරණයට පේන ඇස් දෙකක් තියෙන්න ඕන, යන්න කකුල් දෙකක් තියෙන්න ඕන. දැන් මේ දෙන්නටම ගමන යන්න ඕන. නිසා මොකද වෙන්නේ? අන්ධේ නගිනවා කොරාගේ කර උඩ. ගමන යනවා. ගමන යන්නේ කොරා. ගමන යනවා. ගමන යන්නේ අන්ධයා. කොරා ඇවිල්ලා අන්ධයාගේ කර උඩ නගිනවා. ඒතර ගමන යනවා. ගමන යන්නේ අන්ධයා. නමුත් මඟ පෙන්වන්නේ කොරා. එතකොට අන්ධයා ඇවිදගෙන ගියාට අන්ධේ යන්නේ කොරා කියන විදියට. එතකොට මේ ගමන යන්න නම් මේ ඇස් දෙක තියෙන්නත් ඕනේ, මේ කකුල් දෙක තියෙන්නත් ඕනේ. මම කියන්නේ මේ ගමන යන්න මිනිසුන්ගේ ශ්‍රමය තියෙන්නත් ඕනේ, මිනිසුන්ගේ මනස තියෙන්නත් ඕනේ. ශ්‍රමය සහ මනස, කය සහ විඥානය, ලෞකිකත්වයේ සහ ලෝකෝත්තරත්වය මේ දෙක කැටුව කෙරෙන විග්‍රහයක් බුදුදහම. ඒ නිසා මගේ කියවීම කලමනාකරණය කියන විෂය අය කියන අර්ථකථනයන් වලින් බොහෝම එහා. ඒක හරියට අර දේශනාවේ තියෙනවා දන්ත විදස්සකං කෝමාර හසිතං දත් විදහා කරන ලදරු හිනහාවක් වගේ බුද්ධ විෂය ළඟ මම දකින ඔය කලමනාකරන නිර්වචනය. හොඳයි. මම හිතන්නේ මේ විවරණ සහ මේ සියලු අදහස් වලට ආම්දුරෝ වාක්‍ය දෙකකින් උත්තර දුන්නා. එතකොට මේ වාක්‍ය දෙකෙන් පස්සේ එහෙනම් අපිට මොකක්ද වෙලා කියන කාරණාව අපිට තේරුම් ගන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් මේ මොහොතේ, මේ ගතවන මොහොතේ අපේ සිතුවිලි දිහා අපිට ආයෙත් හැරලා බලන්න සිද්ධ වෙනවා අවශ්‍යතා සහ උවමනා කියන
ඔය ආර්ථිකය විසින් අපිට පටවපු සංකල්පත් එක්ක අවශ්‍යතා සහ උවමනා අපි කොහොමද කළමනාකරණය කරගන්නේ සිදු වුණු දේවල් එක්ක මේ පසුගිය කාලවකවානුව තුල සිදු වුණු දේවල් සිදු වෙමින් පවතින දේවල් එක්ක අවශ්‍යතා සහ උවමනා පිළිබඳව අපිට ආයෙත් හිතන්න වෙලා තියෙනවා. අපිට හාමුදුරුවන්ගේ මේ කියවීමත් එක්කම ප්‍රායෝගික භාවිතාවේදී උදයා මහතා මේ අදහසට අපි කොහොමද පාරක් හොයාගන්නේ? අවසර අපේ හාමුදුරුවනේ. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ මාතෘකාව ජනගත කරන එක ගැන චරණ ආයතනයට සහ ඔබතුමාට මං හරි ආසාවෙන් බලාපොරොත්තුෙන් හිටපු මාතෘකාවක් මගේ ජීවිතේ. මේක ලොකු හැලහැප්පීමකට ලක් කරලා අර හොඳට පෙරලා ගන්න මේ මාතෘකාව තව දුර යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඒකට ආශිර්වාද කරනවා. මම මෙහෙම කිව්වොත් අපේ හාමුදුරුවෝ කියපු කතාත් ටිකට එකතු වෙලා මම කළමනාකරණය අවුරුදු 4ක් විශ්වවිද්‍යාලේ කරපු කෙනෙක්. ඊට පස්සේ මම මනෝවිද්‍යාව එකට ගන්නවා. අපිට මැනේජ්මන්ට් ඉස් කියලා පටන් ගන්නේ ලීඩින් ඕගනයිසින් කන්ට්‍රෝලින් කෝඩිනේටින් කියලා ලොකු වචන ගොඩක් අපේ හාමුදුරුවෝ. හරිද? අපි ඒක කටපාඩම් කරනවා. what management is කිව්වම management is කියලා කියනවා ටික. what is coordinating is කියලා ටිකක් කියනවා. ඒ එක්ක මැස්ලෝ කියපු එක එක්ක නැත්නම් ලෙක්චරර් කියපු එක නැත්නම් කොහේ හරි පොතක තිබිච්ච එක. මම ඉන්ටර්වියුස් වල අහනවා මැනේජ්මන්ට් කරලා ආපු සමහර අයගෙන් මම මැනේජ්මන්ට් කරලා නැහැ. මට කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න කියලා. එයා මට පැහැදිලි කරන ලීඩින් කන්ට්‍රෝලින් ඕගනයිසින් කෝඩිනේටින් තමයි. මම කළමනාකරණය කරලා නැහැ. මගේ ආච්චි අම්මා කුස්සිය කල්පනාකරණය කරා. මගේ ආච්චි අම්මා ලීඩින් කන්ට්‍රෝලින් ඕගනයිසින් දන්නේ. අපි දෙයක් දැනගන්න ඕනේ නොදන්න මිනිස්සයාට තේරුම් කරලා දෙන්න. එකක් වචනේ අනිත් එක භාවිතය. මම කල්පනාකරණය ඉගෙන ගත්තා නම් මගේ භාවිතය තුළ ඒක ඉගෙන නොගත්තු කෙනෙකුට දැනෙන්න ඕනේ මෙන්න මෙයාගේ මොකද්ද හරි අමුතු අපූර්ව දෙයක් තියෙනවා. ඒකටයි කල්පනාකරණය කියන්නේ. ඒක තමයි මෙයා ඉගෙනගෙන තියෙන්නේ කියලා. හැබැයි අපේ කල්පනාකරුවන්ගෙන් එහෙම දෙයක් දැනනවද කියලා ආයතන වලට ගියන් පස්සේ අපිට තේරෙනවා. ජොබ් ස්ට්‍රෙස් ගැන කල්පනාකරන ඉගෙන ගන්න. ඒකට සිංහලෙන් කියන්නේ රැකියා ක්ලමතය කියලා. ජොබ් ස්ට්‍රෙස් ගැන ඉගෙනගෙන ලොක්කු වෙලා කල්පනාකරුවෝ වෙච්ච ලොකු පාලකයෝ වෙච්ච ලොකු CEOs ලා ගිහින් හැමෝම කියන්නේ හරි ස්ට්‍රෙස් මචං. එතකොට ඒක ඉගෙනගෙන තියෙන්නේ ආයමත් ඒකම කියන්න. අර ගිරව් හදනවනේ ගෙවල් වල වජිර මහත්මයා. දැන් ගිරව කතා කරනවා කියනවනේ. වෙන සතුන්ට වඩා ටිකක් වෙනස් ඔය ගිරව සැලලි හිනියම අයින. දැන් අපි ගිරවලගේ කූඩු ළඟට ගිහලා කියන පෙත්බත් කෑවද? අපිම කියන කෑවා. පෙත්බත් කෑවද? කෑවා. ඔම ටික කාලයක් කියලා පෙත්බත් කෑවද කියලා අපි නැවතුවම ඉතුරු ටික පෙත්ත කියනවා. මේ පෙත්තව දවසක් බඩගින්න තියලා ඇහුවත් පෙත්තබත් කෑවද කියලා ඉතුරු ටික කියනවා කෑවා කියලා කියනවා. පෙත්ත දන්නේ නැහැ කුස පිරුණම තමයි කෑවා කියලා කියන්න ඕනේ කියලා. පෙත්තට එන්නේ පෙත්තබත් කෑවද කියන සද්දෙට ඉතුරු ටික පුරවනවා විතරයි. මේක අර්ථ රසයක් නැහැ. මුළු ලෝකෙම මම කියන්නේ මේකට ලොකු මේ විශේෂයෙන් ඉන්න ප්‍රබලයෙන් ගෙන්නන්න ඕනේ. මුළු ලෝකෙම පට්ටපල් බොරුවක් තමයි මේ කල්පනාකරණය කියලා කරන්නේ. අදාළ දේ අදාළ තැන අදාළ විදිහට අදාළ වෙලාවට අදාළ කෙනත් එක්ක කරන්නකෝ. අදාළ දේ අදාළ තැන අදාළ විදිහට අදාළ වෙලාවට අදාළ කෙනත් එක්ක කරන්නකෝ. දැන් මේක තේරුම් කරන්න පුළුවන් මොන්ටිසෝරි බබාට. ෂෝක්නේ. දැන් ඒ දවස්වල අපිට සංවර්ධන යනු ඩඩ්ලි සියස් මෙසේ පවදන ලදී. ඒක කටපාඩමක්. ඒක පෙත්තබත් කෑවම කෑවා කියන වගේ වැඩක්. අපේ ඇටමස් ලේනාරුවට කළමනාකරණය කාන්දු වෙන්නේ නැත්තම් මේ මොකටද මේ ලොකු පොත් ටික?
සහ මේ පොත් ටික ආවේ කොහෙන්ද? සහ මේ පොත් ටික ආවේ ඇයි? සහ ඇයි අපි මේ පොත් ටික කර තියාගෙන යන්නේ? කියන ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. ඒ නිසාම කළමනාකරණය කියන එක පෙත්ත කරන වැඩක් බවට විතරක් අපේ රටවල පත් වෙලා තියෙනවා මුළු ලෝකෙම උනා. අද උදාහරණයක් හැටියට කිව්වොත් මේ කොරෝනා වසංගතයත් එක්ක ඔය කළමනාකරණය කෝ? දැන් තියෙන්නේ අම්මා ගෙදර කරපු කුස්සිය කල්පු කළමනාකරණයනේ. ඒක යුනිවර්සිටි එකේ කරේ නෑ අර පොතේ තිබ්බ එක නෙමෙයිනේ. හැබැයි ඒ කළමනාකරණ දැන් අවුල්ද? එතකොට අපිට හිතන්න සිද්ධ වෙනවා ඇත්තටම මේ කළමනාකරණය මැනේජ්මන්ට් කියලා අපි මේක කරනවද? අපි මේක කොහෙන් හරි කියවනවද? අපි කරන්නේ කළමනාකරණය කියන එක කියවනවා කොහෙන් හරි තියෙන තැනකින්. ඉන් එහාට මුකුත් අපි කරන්නේ නැහැ. ඒක සම්බන්ධයෙන් අහන ප්‍රශ්න වලට පෙත්තා වගේ උත්තර දෙනවා. හැබැයි භාවිතයට එන්න අපිට ඉඩක් නැහැ. ඒ නිසාම ලොකු සහතික සහ ලොකු තනතුරුත් එක්ක අපි මේ අවුල දිගින් දිගටම කරනවා. ඔබ මගේ ප්‍රශ්නයට ප්‍රවේශ දුන්න ආකාරයෙන් වජිර අවශ්‍යතාව උසා වමනා පස්සේ දුවනවා. එහෙම දුවද්දී මට මෙන්න මේ දේ කියන්න ඕන. අපේ හාමුදුරුවොත් එක්ක මම මේ සාකච්ඡාවට පෙරත් පොඩ්ඩක් කතා කරේ. ඇත්තටම අපි මේ ඉගෙන ගන්න දේවල් පාවිච්චි කරනවා දෙක. ඇත්තටම අපි මේ ඉගෙන ගන්නේ පාවිච්චි කරන්නද? ඇත්තටම අපි මේ ඉගෙන ගන්න දේවල් පාවිච්චි කරනවා දෙක. ඇත්තටම අපි මේ ඉගෙන ගන්න පාවිච්චි කරන්නද? අපි මේ ඉගෙන ගන්න විභාගයකට. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය අවශ්‍යතා වමනායන මොනවාද? distinguish needs and wants. අපි කටපාඩම් කරනවා. ඊට පස්සේ කියනවා needs and wants are unlimited but the resources are limited. කියලා 1600 ගණන් වල ඇඩම් ස්මිත් ලියපු ජාතින්ගේ ධනය පොතේ තිබිච්ච කතාව අමුවේ අරගෙන 2020 ආර්ථික විද්‍යාවට උගන්වනවා. පොඩ්ඩක් වෙනස් කරන්න නේද? අද ඇඩම් ස්මිත් හිටියනම් පුදුමාකාර විදිහට මේකේ දේවල් වෙනස් කරනවා. බුදුන් වහන්සේ විනය පිටකේ තැන් වෙනස් කරා. ඒක තමයි විද්‍යාත්මක බව. හැබැයි මේ කිසි දෙයක් වෙනස් කරන්නේ නැතුව අපි එසේ පරම්පරා 100 ගණනකට මේක දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මම අර කිව්වේ ඇයි අපි ඉගෙන ගන්න නිසා ඒ කාරණා දෙක. වජිර සම්පත් මම හැමතිස්සෙම කියන්නේ සීමිත නැහැ. සහ අවශ්‍යතා අසීමිතත් නැහැ. මම ඕනම කෙනෙක් එක්ක මේ ගැන කතා කරමු. සම්පත් සීමිතත් නැහැ. අවශ්‍යතා අසීමිතත් නැහැ. ඒකට වචන ටිකක් දාලා තිනවා සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී කියලා පොඩි නිකන් සූත්‍රයක්. මං අහන්නේ හැමතිස්සෙම කියන මෙන්න මේ කළමනාකරණය. මේ කළමනාකරණය මොන පොතේද තිබ්බේ? මේ ගසේ බොහෝ පැණි දොඩන් ඇති. පැහිලා ඉදිල බිමට නැමිලා බර වෙලා අතු. මේ ගහක් ගැන තනි ගහක් ගැන ජම්බු ගහ ගැන පෙර ගහ ගැන කිව්වනේ මේ සංකල්පය. මේ ගසේ බොහෝ පැණි දොඩන් ඇති. පැහිලා ඉදිල බිමට නැමිලා බර වෙලා අතු. දැන් ඇඩම් ස්මිත් කියනවා සම්පත් සීමිතයි කියලා. දැන් ඇඩම් ස්මිත්ද හරි මේ ගසේ බොහෝද හරි. ඊට පස්සේ කවිය කියනවා නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. ඇඩම් ස්මිත් කියනවා සම්පත් සීමිතයි කියලා. දැන් ඇඩම් ස්මිත්ද හරි මේ කවියද හරි. ඊට පස්සේ මේ කවිය කියනවා වැඩිය කඩන නරක ළමයි එහෙම නෙමෙයි අපි. ඇඩම් ස්මිත් කියනවා අවශ්‍යතා අසීමිතයි කියලා. කවිය කියනවා වැඩිය කඩන නරක ළමයි එහෙම නෙමෙයි අපි කියලා. වැඩිය කැඩුවොත් නරකයි කියලා මේ ළමයාට මානසිකව හොඳ එන්නතක් පුංචි කාලේ දෙනවා. දීලා මේ පුංචි කෙනා මොනවා කන්න ගත්තත් අනිත් එක්කෙනාට දෙනවා. බෙදා හදාගෙන කන්න පුරුදු වෙනවා. මෙහෙම පුරුදු වෙච්ච එක්කෙනාට හැබැයි ආඩින් මිස්පුත් දන්නේ. needs and wants are unlimited, resources are limited කතාව මේ බබා දන්නේ.
බබා ටිකක් ලොකු වෙලා දහම් පාසල් ගිහිල්ලා අනේ මේ ඔක්කොම ටික කරගෙන විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ හෝ උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගියන් පස්සේ දෙනෝ මිටිපාරක් ඔළුවට සම්පත් සීමිත අවස්ථා සීමිතයි කියලා. ගිලිනෝ මේක ගිලපු වෙලාවෙ ඉඳන් මොකාගේ එක හරි කමන්නේ ගන්න. ඇයි? සම්පත් සීමිතයිනේ. කොච්චර ගත්තත් මදි. ඊට පස්සේ දෙන එක දෙන්නේ නැහැ. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක මාස 2යි 3යි සමහර ආයතනවල සේවකයෝ බුරුතු පිටින් අයින් කරන ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම. මං අහන්නේ මෙච්චර කාලයක් හම්බ කරලම නැද්ද? අර ලාභාලාභ ගිණුමේ තිබ්බේ සුද්ධ ලාභය කියලා එක. අර වෙළඳ ශේෂපත්‍රය ගෙනල්ලා බැලන්ස් කරනකොට පෙන්නපු හම්බ කරගත්තු ටික කොහොද? මාස දෙකෙන් 150ක් කපනවනේ. ඒ එකතු කරගත්තුවා කෝ? අන්න බුදුහාමුදුරුවෝ කියපු දේ අපේ හාමුදුරුවෝ කියනවා. ඔය එකතු කරගන්න එකෙන් වැඩක් නැහැ. දැන් තේරුම් ගන්න. එකතු කරගත්තා නම් මාස දෙකකින් මේ ඔක්කොම ඉවර වෙනවද? ඔය ඇත්තටම දැන් ඔය හිඟකම එක්ක එහෙම නැත්නම් නැතිකම එක්ක කියන වචනේ මම ආයි හාමුදුරුවෝ පැත්තට එන්නේ මේ එතනින්ම කොටසක් අරගෙන මේ දැන් බුදුහාමුදුරුවෝගේ දේශනාවට හිඟකම අදාළද? දැන් අපි බෞද්ධයෝ ඉන්න රටක්. එහෙමනම් ඇයි මේ හිඟකම පස්සේ අපි දුවන්නේ? දැන් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා මේ අල්පේච්ඡතාවය කියලා වචනයක්. එතකොට අපි මේ බෞද්ධ රටේ ඇයි අල්පේච්ඡතාවය කියන වචනේ අමතක කරලා මේ හිඟකම කියන කාරණය පස්සේ දුවමින් අසීමාන්තික අවශ්‍යතා පස්සේ දුවන්නේ? එතකොට අපි බෞද්ධ නෙවෙයි නේද? ඒක අපූර්ව ප්‍රශ්නයක්. දැන් මට තේරෙන්නේ ඔතන තියෙන ප්‍රශ්නය ඔය බුද්ධ දේශනාවේ තියෙන අල්පේච්ඡතාවය හෝ සුභරතාවය සන්තුට්ඨිතාවය ඒ සම්බන්ධ ගැටලුවක් නෙමෙයි. මෙතන තියෙන මිනිසුන්ගේ දීනු නොකරපු මානසිකත්වයක්. ශිෂ්ටාචාරයක් විදියට කඩා වැටුණු වහල් පරගැති මානසිකත්වයක්. මොකද දැන් අල්පේච්ඡතාවය කියලා කියන්නේ සම්පත් නැති නිසා අඩුවෙන් පරිහරණය කරන එක නෙමෙයි. අල්පේච්ඡතාවය කියලා කියන්නේ ඇඳුම් නැතු නිසා ඇඳුම් නොඇඳින්න එක නෙමෙයි. පාවහන් නැති නිසා පාවහන් නොදහම ඉන්න එක නෙමෙයි අල්පේච්ඡතාවය කියලා කියන්නේ. පාවහන් පරිහරණය කරදී ඒ කෙරෙහි දැන් මජ්ක්‍ධිම නිකායේ අරිය පරිේෂණ සූත්‍රය න අගතිතෝ අමුංචිතෝ අනජ්ජාපන්නෝ ගැලෙන්නේ නැසුව මුසපත් වෙන්නේ නැතුව ඒකෙහි කිඳා බහින්නේ නැතුව සම්පත අවශ්‍යතාවය සඳහා පමණක් පරිහරණය කිරීමක්. ඒක තමයි ඇත්තට අල්පේච්ඡතාවය කියලා කියන්නේ. තමන්ගේ අවශ්‍යතාවයට සරිලන විදියට පමණක් සම්පත් පරිහරණය කිරීම. දැන් මෙතුම හරි අපූර්වට ඒක මතු කරලා ගත්තනේ. එතකොට අපේ තියෙන ප්‍රශ්නය මට තේරෙන්නේ මිනිස්සුගේ අවශ්‍යතාව මානසිකව මහා උන්මාදයකටපත් වෙලා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් මානසික මහා උන්මාදයකටපත් වෙලා. මිනිස්සු අර දවල් සිහින ලෝකයක අතරමං වෙලා මනෝරාජික ලෝකවල ජීවත් වෙනවා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය. ඇත්තටම දැන් මම හිතන්නේ දැන් එතන වෙලා තියෙන්නේ දැන් දහමේ තියෙනවා හරි අපූර්ව පැහැදිලි කිරීමක් ඔය උදාන පාළියේ මේ ගිහි සූත්‍රයේදී මනස මේ කියන ජීවිතයේ යථාර්ථයට සමබරතාවයට යොමු නොකරපුවාම උන්මාදිතස්ස විඝාතස්ස භාගයස්ස උන්මාදයටපත් වෙලා මනස කිලිටි වෙලා මට පේන්නේ මිනිස්සුන්ගේ එබඳු ස්වභාවය. එතනට බුදුදහමේ අල්පේච්ඡතාවය හෝ සන්තුට්ඨිතාවය හෝ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රශ්නයක් නොවෙන්නේ මගේ අදහස. දැන් බුද්ධ දේශනාවේ සඳහන් ඇතැම් සූත්‍ර ඇතැම් විවරණ බුදුරජාණන් වහන්සේ බොහොම සංකීර්ණ ආරාම පද්ධතිවල සංකීර්ණ සමාජයන් තුළ එතකොට සීමිත ප්‍රමාණයක් පරිහරණය කරමින් පිරිකර භාණ්ඩ ආදිය පරිහරණය කරමින් ජීවත් වුණා. නමුත් ඒ උන්වහන්සේට ප්‍රමාණවත් වෙන තරමට ඉන් එහා ගියපු යමක් අපේක්ෂා වුණේ නැහැ. මෙතන අපිට තියෙන ප්‍රශ්නය මට හැඟෙන්නේ මිනිස්සුන්ට හැකියාවක් නැහැ අපි තුල පවතින දෙයින් තෘප්තිමත් භාවයට පැමිණෙන්න. අපි ළඟ තියෙන දෙයින් අපිට සතුටු වෙන්න බෑ. ඒ නිසා අපි හැමදාම දිලිඳුයි. තරම දිලිඳු බව තියෙන්නේ මේ බාහිර නෙමෙයි. දිලිඳු බව තියෙන්නේ අපේ ඇතුළාන්තේ. අපේ සිතයි දිලිඳු. මේ සම්පත් නෙමෙයි දිලිඳු වෙලා තියෙන්නේ.
අපේ සිතයි දිලිඳු. ඇයි මං එහෙම කියන්නේ? මිනිසුන්ට හැකියාවක් නැහැ කුඩා දෙයකින් එකෙන් සෑහීමකටපත් වෙලා ජීවිතේ එතනින් මතු සම්බන්ධ වෙන්න. දැන් ඔක කියනවා නීති ශාස්ත්‍රයේ කාකෝපි ජීවති චිරාය බලෙන්ච බුන්තේ හරියට කපුට වගේ. කපුට සෑහීමකටපත් වෙන්නේ හැම දවසකම හැම මොහොතකම තත්පර වෙන්න පුළුවන් තරම් කෑම. ඒක එපා කියන්නේ. මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ මිනිසුන්ගේ කපුටු චර්යාවේ ජීවිත තියෙන්නේ. කවදාවත් කාක් එපා කියන්නේ නැහැ. ඒක මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් ඔය සංයුක්ත නිකායේ සගතක වග්ගපාලේ තියෙනවනේ. සහ ඔය රට්ටපාල සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ රට්ටපාල මහරහතන් වහන්සේ කෝරාවිජිතුමාට කියනවා මිනිසුන්ගේ ස්වභාවය න කහපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති. කහවණු වැස්සත් මිනිස්සු එපා කියන්නේ නැහැ. ඉතින් එතකොට ඇත්තටම දිලිඳුයි. මොකද්ද දිලිඳු? මොකද්ද හිඟ? මිනිසුන්ගේ ඇතුළාන්තය. මිනිසුන්ගේ ඇතුළාන්තය හිඟ වෙලා තියෙන්නේ. මිනිසුන්ගේ ඇතුළාන්තයේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මිනිසුන්ට හැකියාව තියෙනවා නම් පවතින දේ, ලැබෙන දේ, හිමිවන දේ බොහොම සාමාන්‍ය මනසින් දෙයක් තේරුම් ගත හැකි යුක්ති සහගත සාධාරණ සිතුවිලි වලින් ඒක පරිහරණය කරන්න, ඒක පරිභෝජනය කරන්න. මං හිතන්නේ එතන මහිච්ඡතාවයකුත් නැහැ, එතන හිඟ බවකුත් නැහැ, එතන දිලිඳු බවකුත් නැහැ. දිලිඳු බවත්, හිඟ බවත්, මහිච්ඡතාවයත් මේ සීළු දේ ඇති වෙලා තියෙනවා මිනිස්සු හිතන්න නුපුරුදු වීම නිසා, හිතන්න නොපුහුණු වීම නිසා. මගේ අදහස. ඇත්තරම දැන් හාමුදුරුවෝ කියන කාරණයෙන් වර්තමාන කාරණයට සහ ප්‍රායෝගික භාවිතාවට අදහස් හොයා ගැනීම තමයි මම ඔබතුමාගේ අරමුණු කරගන්නේ. ඇත්තරම අපිට දැන් මේ දහම අපෙන් අතහැරුණු තැන පිළිබඳව ඔබතුමාගෙන් අදහස් එනවා. දැන් අපිට අතහැරුණේ කොහෙන්ද කියන කාරණා. දැන් අපි කළමනාකරන සංකල්ප ඉගෙනගත්ත ප්‍රමුඛ පෙරේ නිලධාරීන් ස්ථානගත කරලා තියෙනවා. අපි හරි රාජ්‍යංශය පිළිබඳව ගත්තයින් පස්සේ රටේ තියෙන මතය අපි පැත්තකට කරමුකෝ. හරි රාජ්‍යංශය සම්බන්ධයෙන් විවිධ හේතු කාරණා නිසා යම් පොඩි මානසිකත්වයක් අපිට තියෙනවා කියලා හිතමු අපි. එහෙම හිතමු. එතකොට දැන් ඔය ඉහළ වේතන ලබන පෞද්ගලික අංශයට අපි යොමු වෙමු. පෞද්ගලික අංශයේ ආහාර සැපයුම් බෙදාහරන ජාලය වෙත අපි යොමු වෙලා බැලුවොත් එහෙම මාස 2-3 ඇතුලේ සිදුවුණු සිද්ධාමයේ අධ්‍යයනය කළ බැලුවාම ගෙදරකට ආහාර පාන ටික සපයන්න ඔය මහායයි සම්මත ආයතන වලට නොහැකි වෙන්නේ ඇයි? කළමනාකරණය පිළිබඳව ඔවුන් ඉගෙන ගත්තා. හැබැයි මේ අර කුස්සිය කළමනාකරණය පිළිබඳව අවබෝධයෙන් තොරව. එතකොට ආපදාව කළමනාකරණය කරගන්නා කාරණයෙන් තොරව මං හිතනවා මේ සිදුවීම් ගැන නොකිව්වාට හැම නිවැසියෙක්ම දන්නවා වුන් මුහුණ දීපු තත්ත්වය මොකක්ද කියලා. එතකොට ඇයි එහෙමනම් අපිට එහෙම උනේ ඔය කළමනාකරන පාඩම් හරිනම්? ඒකත් වජින මහත්මයා දැන් ඔය කළමනාකරණය අපි ඉගෙන ගත්තේ පාවිච්චි කරන්න නෙමෙයි නේකනේ වැඩි. හරිම සරලයි. පාවිච්චි කරන්න ඉගෙන ගත්තනම් උගන්වන්න ඕනේ පාවිච්චි හරහා. දැන් උදාහරණයකට මට කවුරු හරි කියනවා පීනන හැටි එළියෙන් නම් පුරුදු කරනවා. ඇත්තටම වතුර දාලානේ පුරුදු කරන්න ඕනේ. එහෙනම් කළමනාකරුවෙකුගේ භූමිකාව ඉන්ජෙක්ට් වෙන්න නම් එයා කළමනාකරුවෙක් විදිහට හිතන්න පතන්න වැඩ කරන්න ඕනනේ. ඇත්තටම අපිට කළමනාකරුවෙක් වෙන්න ඕන වෙලා තියෙන්නේ වැඩක් පිළිවෙලට කරන්න ඕන හින්දා නෙමෙයි. අර අපේ හාමුදුරුවෝ කියපු අර දරා ගන්න බැරි තෘෂ්ණාව අවශ්‍ය දේවල් එකතු කරගන්න ඕන හින්දා. ඒ හින්දා මම වෛද්‍යවරයෙක් වෙන්න හෝ කළමනාකරුවෙක් වෙන්න හෝ නීතිඥවරයෙක් වෙන්නේ මම මේ ඉගෙන ගත්ත දේ මං කරද්දි මට හරි ආසයි සහ මට මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් කියන හැකියාව සහ අවබෝධය නිසා නෙමෙයි. මේක කිරීම තුළ මට ලැබෙන වරප්‍රසාද සහ කුට්ටිය නිසා. මෙන්න මේ කුට්ටියට ගියන් පස්සේ තෘෂ්ණාව ඇති වුණාන් පස්සේ අර අපි කියනවනේ මෙහෙම එකක් භාවිතෙන් තොර න්‍යාය වඳයි කියලා. ඔබතුමා අහපු ප්‍රශ්නෙට තියෙන්නේ මෙච්චර ඉගෙනගෙනත් ඇයි මෙහෙම වෙන්නේ? දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම මම මේ නම් අවශ්‍ය නැහැ මේ අපිට මේ කාලය තුල අත්විඳින්න වෙනවා. අපේ බඩු ටික ගෙදරට ගෙනල්ලා දෙන්නම් කියලා කියනවා.
අපෙන් ඊට පස්සේ ටෙලිෆෝන් එකෙන් අහනවා මොනවද බරු ටික අපි කියනවා මෙහෙම ටික. ඊට පස්සේ කෝල් කරලා කියනවා මේ ටික නෑ කියලා. හැබැයි මේ ටික තියෙනවා. ඒ අර නැති ටිකට තව ඒවා දෙන්නද නෑ අපි කියනවා මේ ටික දෙන්න කියලා. ඒ ටික මේ ඉල්ලන්නේ මම යාපනයේ ඉඳන් මහරගම කඩේකින් නෙමෙයිනේ. එතකොට මට මේ ටික ගෙනල්ලා දෙන්න පුළුවන් කියලා පොරොන්දු දීලා ඒ ටික ගෙනත් දෙන්න දවස් 2ක් යනවනේ. මේ ටික ගෙනත් දෙන්න මේ විදිහට කෝටියක් දෙනාම එකම කඩේට කෝල් කරන්නේ නැහනේ. සහ මේ කෝල් කරන්නේත් අපි ගෙනත් දෙන්නම් කියලා කියපු හින්දානේ. දැන් මේ ඇත්තටම කරන්නේ තව පොඩ්ඩකට හරි ගෙදර මගේ සාක්කුවේ තුරලා තියෙන ටික අර යන්න හදන වැඩක් මිසක් ඇත්තටම මේ ගෙදරට වෙලා මේ ඇඳිරි නීතියත් එක්ක මේ කොරෝනා වසංගතයත් එක්ක පොරද වාදන මිනිස්සයාට එයාට පුළුවන් මට්ටමේ කැම ටික දීලා එයාට පුළුවන් මට්ටමේ මුදල අරන් යෑමේ අරමුණෙන් කරන වැඩක් නෙමෙයි. එතනම තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමේ චේතනාව අවුල්. අවුල් වෙච්ච තැන භාවිතය අවුල්. මාක්ස් සූරාකෑම කියලා කිව්වේ මේ බුදුන් වහන්සේගේ ධර්මයේ මාක්ස්වාදය මම සම කරන්නේ නැහැ. ඒ හැමදෝ කිව්වෙත් මම එකයි. මාක්ස් සූරාකෑම කියලා කිව්වේ මේ තෘෂ්ණාව. ඔය යාරයාගේ මෙයාගේ ඔක්කොම ටික මට ඕනේ. එතකොට පොඩි කාලේ ඉඳන් දරුවට උගන්වන්නේ නංගිට මට ගෙඩි දෙකක් ඇති කියලා නෙමෙයිද? නංගිට වෙනම ටැබ් එකක් මල්ලිට වෙනම ටැබ් එකක්. දෙන්නට ටැබ්ස් දෙකක් තියෙනවා ඒත් සම්පත් සීමිතයි කියලා දරුවා ඉගෙන ගන්නවා. මේ තමයි මල පෙරේත ආර්ථික ප්‍රතිඵලය. අර කපුට වගේ එක. පුළුවන් තරම් තමන්ගේ දේවල් ගොඩ ගහ ගන්න හදනවා මිසක් ඔළුව පාවිච්චි කරන්නේ නැහැ. දෙයනේ අපේ රටේ අවුරුද්දකට එළියට එන කළමනාකර උපාධිධාරීන් ටික ගත්තන. ආපදා කළමනාකරන අමාත්‍යාංශයක් තියෙන තැනක රටක මේ ප්‍රශ්න වලට මෙහෙම කොනොට තීන්දුව ගන්න පුළුවන් වෙන්න එපේ. හැබැයි එහෙම තීන්දුව ගන්න බැරි වෙලා තියන්නේ ඇයි? සහ අනිත් පැත්තෙන් ආයතනයක් වේවා ප්‍රධානියෙක් වේවා කළමනාකරුවෙක් වේවා මෙන්න මේ දේ අත්‍යවශ්‍යයි වැඩ කරද්දී. මම මේක හැමතිස්සෙම කියන්නේ මම පාරේ වාහනෙන් යනකොට මගේ ගෙදර ළඟ පාරේ යනකොට මම දන්න කෙනෙක් ඒ පැත්තටම පයින් යනවා. මට මේ කෙනාව කාර් එකේ දාගන්න හිතෙන්න කාර් එකේ ඉඩ තිබ්බට මදි. මගේ හිතේ ඉඩ තියෙන්න ඕන අර අපේ හාමුදුරුවෝ කියපු එක. මගේ හිතේ ඉඩ තියෙන්න ඕනේ. ඒතර මගේ හිතේ ඉඩ තියෙන්නේ මෙයාව කාර් එකට නග නොගන්න නම් මගේ කාර් එකේ කොච්චර ඉඩ තිබ්බද දරන්නේ. ඒ නිසා මෙන්න මේකේ අනිත් පැත්ත තමයි මගේ හිතේ තියෙන්නේ එයාගේ ටික මං ගන්න නම් ඒකම නම් මගෙන් එයාට දෙන සේවාවක් අනුග්‍රාහකත්වයක් මඟ පෙන්වීමක් සහනයක් එතන නිර්මාණය වෙන්නෙම නැහැ. එතන නිර්මාණය වෙන්නේ එකයි තෘෂ්ණාව නිතා ඇති වෙන මේ අධිපරිභෝජන සමාජයේ සූරාකෑම විතරයි. අපිව ට්‍රේන් කරන්නෙම වජිර මම ඉතා දෝෂාරෝපණයක් මේ කරන්නේ. වැඳලා මම මේ කියන්නේ. මේ විෂයන් උගන්වන මේ විෂයන්ට මඟ පෙන්වන සියලු දෙනාට සහ සියලු ආයතන වලට අනේ කළමනාකරණය උගන්වන්න සැනසෙන්න. තමන් කළමනාකරුවෙක් වුණාම සැනසෙන කළමනාකරුවෙක් දෙනෙක් ඉන්නවද කියලා මට කියන්න. මාරවුල් මචං අර ටාගට් මචං මේ ටාගට් මචං සර් මෙහෙමයි සර් බොස් මෙහෙමයි කියන්නේ සර් ගෙදර ප්‍රශ්න මෙයාව කිසිම සහනයකට ලැබිකමක් නැති අසහනකාරී කෙනෙක් බවට පත් වෙනවා. මම මනෝපදේශකවරයෙකුට වැඩ කරද්දී ගොඩාක් ලොකු කළමනාකරුවෝ එන්නේ එයාට දීලා තියෙන වැඩගොන්න වර්ක්ලෝඩ් එක දරා ගන්න බෑ. ඒ දරා ගන්න බැරිවීමට එයාට තව එකක් දෙනවා. සමහර ඔය මේ රටේ කළමනාකරණය ගැන ඉහළින්ම කතා කරන අය නිලධාරියෙක් ගන්නවා. අපි හිතමු කම්පැනි එකකට ගන්නවා GM කෙනෙක්. ද මාකටිං මැනේජර් කෙනෙක්. අරගෙන එයාට දෙනවා එයාට හිතා ගන්නවත් බැරි જાතියේ සැලරි එකක්. අපි මෙයා හිතන්නේ ලක්ෂ එකමාරක් කියලා. ලක්ෂ පහමාරක් දෙනවා. අන්ලිමිටඩ් පෙට්‍රල් දෙනවා. වාහනෙත් එක්ක. දුන්නම මෙයා හරි අමන්දානන්දයටපත් වෙනවා. දීලා සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා. වැඩ කරගෙන මාසයක් දෙකක් යනකොට දැන් මෙයාගේ ගෙදර මෙයාගේ දරුවෝ මෙයාගේ ඥාතියෝ මෙයාගේ අම්මා අප්පච්චි
අර ලක්ෂ 5ක පහමාරක පුතාගේ ආදායමට හස්බන්ඩ්ගේ ආදායමට වියදම් ටික හදාගන්න. දරුවෝ වෙන ඉස්කෝලේ ලොකු කරගන්න. ගේ ඇතුලේ පහසුකම් ටික වැඩි කරගන්න. ලීසින් කරලා වාහන බඩු ටිකක් ගෙන්නනවා. ඒ සල්ලි තියෙනවනේ. ඔහොම කළා මාස 2ක් විතර යද්දි අරයට දෙනවා උඩින් ටාගට් එකක්. ඒ ටාගට් එක සම්පූර්ණ කරන්න උදේ ඉඳන් හැන්ද වෙනකම් වැඩ කරන්න ඕනේ. ඉරිදරත් වැඩ කරන්න ඕනේ, පොයටත් වැඩ කරන්න ඕනේ. අන්න අර ලක්ෂ 1කමාරක් දෙන්න පුළුවන් එකේ ලක්ෂ 5මාරක් දීලා හැබැයි ඊට පස්සේ දෙන ටාගට් එකෙන් මෙයාගේ සම්පූර්ණ රීර්මාංශ ටික පාවිච්චි කරලා ලක්ෂ 50 60ක් මිලියන 50 60ක් එළියෙන් ආයතනයට ගේන විදිහට මෙයාගේ ෆෘටින් එක හදනවා. හැදුවෙන් පස්සේ දැන් මෙයාට වෙලා තියෙන ප්‍රශ්නේ මේක දරා ගන්න බෑ මා රවුල්. හැබැයි දරුවන්ට උත්තර දෙන්න බෑ. වයිෆ්ට උත්තර දෙන්න බෑ. අම්මලා තාත්තලා හිතන්නේ මෙයා ලොකු රස්සාවක් කරන්නේ. මෙහෙමයි සාමාන්‍යයෙන් ගියන් පස්සේ ඔෆිස් එකේ වැඩකට ගෙදර ඇත් එක්ක යන්න පුළුවන් අවුට් ස්ටේෂන් ගියොත් එහෙම ලොකු හොටෙල් එකක ඉන්න පුළුවන්. මේ ඔක්කොම කම්පැනියෙන් ගෙවනවා. දැන් ඊට පස්සේ මේ මනුස්සයාට මේ රස්සාව අතාරින්න බෑ වජිර. මේ තමයි අධිපරිභෝජන ආර්ථිකය ඇතුලේ කළමනාකරුවන්ව උඩ ඉඳන් මෙහෙවන්නේ. සහ මේ අධිපරිභෝජන ආර්ථිකය ඇතුලේ සිහිනමවන අපේ හාමුදුරුවෝ වගේ කිමිදෙන ශිෂ්‍යයා සිහිනමවන්නෙත් මේ වගේ වාහනයක්, මේ වගේ ගයක්, මේ වගේ ලයිෆ් ස්ටයිල් එකක් ගෙනියන්න මිසක් සහනයට මේ ලයිෆ් ස්ටයිල් එකේ පත් වෙනවද කියලා මේ කළමනාකරුවා පැටිය කාලෙවත් දැනුම් තේරුම් එන්නේ නැහැ. දැනෙන්න ඉඩක් නැහැ. එයා අර අපි කිව්වේ ඉස්සෙල්ලත් අපි හරි අභිමාණයෙන් ඉන්න උත්සාහ කරනවා බොරුවට කියලා. ඒතොර අර ස්ට්‍රෙස් පල්ලෙය කෙනාට පේන්නේ. ඒතොර මේ පුංචි දරුවා කළමනාකරන පැටිය හිතන්නේ ඒක තමයි තැන කියලා. හැබැයි ගියන් පස්සේ අර බාඳුරා මලට කූඹියා ගියා වගේ තමයි. දැන් අපිට මේ වැරදිච්ච තැන් හොයාගෙන හිමින් ඉස්සරහට යනකොට හම්දුන්නේ අපි මේ මොහොතේ හම්බ කරගත්ත දෙයක් තියෙනවා කියලා අපි හිතමු. අපිට වැඩිය බොහෝ සම්පත්ලාභීන් ගැන හිතමු. අපි ඉන්න ස්ථානයට වැඩිය ඉහළ ඒවා අපි කියන ධනවතුන් කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඕනම ධනවතෙක් මොහොතකින් දිලිඳු වෙන්න පුළුවන් කාරණා 4ක් මගේ මතකයේ නිවැරදි නම් උපවහන්සේට මම ආරාධනා කරනවා ඒ සූත්‍රය අපිට මතක් කරලා මේ කාරණා 4න් මේ මහා පරිමාණ ධනවතෙක් බිමට වැටෙන්න පුළුවන් විදිය පැහැදිලි කරලා දෙන්න මේ මොහොතේ ඊටාම වැදගත් කියලා. වජිර මහත්මයා. දැන් ඒක අපිට හමු වෙන අංගුත්තර නිකායේ දුක නිපාතයේ කුල සූත්‍රය. කුල සූත්‍රයේදී කාරණා 4ක් බොහොම සංක්ෂිප්තව සහ හරි පුළුල්ව. ඒකේ අර්ථය විග්‍රහ කරලා ගත්තාම ගන්න පුළුවනි. පළමුවෙනි කාරණාව නට්ටං ගවෙස්සන්ති. දැන් ආයතනයක් වේවා කිසියම් පද්ධතියක් වේවා ජාලයක් වේවා මේක මේ නැසීගෙන යනකොට මේක සොයන්න ඕනේ. මේ කැඩෙන බිඳෙන තැන් මොනවද? පරිහානිකර ලක්ෂණ මොනවද? මේ වගේ අපි කිව්වොත් අලාභ සහගත අවස්ථා මොනවද? මේ වගේ අවාසිදායක අවස්ථා මොනවද? මේ වගේ නිවැරදි විය යුතු තැන් හොයන්න ඕනේ. වැරදි විය යුතු තැන් හොයන්න ඕනේ. නට්ටං ගවේසන්ති කියලා කියන්නේ ඒක. කියන්නේ ආයතනයක් වුණාම කවුරු හරි නායකයෙක් වුණාම පාලකයෙක් වුණාම මේ දුර්වල ස්ථාන හොයන්න ඕනේ. දුබල වෙන ස්ථාන හොයන්න ඕනේ. චින්නම් පටිසංකරෝති. ඊට පස්සේ මොනවා හරි දෙයක් පුද්ගලිකව හරි භෞතිකව හරි කැඩෙලා බිඳිලා යනවා නම් ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. ප්‍රතිසංස්කරණය වේ යුතු ආයතනික පද්ධති ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. පුද්ගලයන් නැවත එතනට ප්‍රතිආදේශ කිරීම වෙන්න ඕනේ. ඒ කියන්නේ වෙනස් වී යුතු තැන් වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. ඒක අපි කිව්වොත් ඒක අර ඒක පියවරක් අපි ඉදිරියට ගන්නවා වගේ එකක්. දැන් මට මතකයි සැල්බර්ට් අයින්ස්ටයින් එඩ්වර්ඩ් අයින්ස්ටයින්ගේ පුතාට යා ටික කියලා තියෙනවා මේක හරියට මේ බයිසිකල් එකක් වගේ. බයිසිකලේ යන්න නම් මේක පියවර ගන්න ඕනේ. මේක අපි කියන පැඩල් ගන්න ඕනේ. පැඩල් ගත්තේ නැත්නම් ඒක එතනම නතර වෙලා හිටලා පෙරලලා යනවා. ඒ වගේ මේ බුදුන් වහන්සේ ඊට කලින් ඒ දැක්ම උගන්වලා තියෙන ලෝකයාට අයින්ස්ටයින්ට කලින් චින්නම් පටිසංකරෝති කියන එක. පියවර අභියෝගය ගන්න ඕනේ. වෙනස් වී යුතු දන වෙනස් කරන්න ඕනේ. ඒක ආයේ එහෙට මෙහෙට මැලි වෙවි උදාසීන වෙවි ඉඳලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහු එතන පරාජිතයි. ඔහු පරිහානියයි. කරේටපත් වෙනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ ගන්නවනවා පරිමිත පාන භෝජනීය. නිතරම අපි තේරුම් ගන්න ඕන වජිර මහත්මයා අපේ ප්‍රමාව, අපේ පරිමාව කොයිතරම්ද කියලා. දැන් අපි ලංකාව ගත්තොත් මේක වර්ග කිලෝමීටර් 65000කට ආසන්න භූමි ප්‍රමාණයක ඉන්න අපේ පුංචි දිවයින.
එතකොට මේ දිවයිනට දැරිය හැකි සම්පත් ප්‍රමාණයක් තියෙනවා. දැරිය හැකි ආර්ථිකයක් තියෙනවා. දැරිය හැකි ණය ප්‍රමාණයක් තියෙනවා. දැරිය හැකි අපි කිව්වොත් ධාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාව තේරුම් ගන්න බැරි වුණොත් මුළු රටම අරාජිකයි. ආයතනයකට දැරිය හැකි ධාරිතාවක් තියෙනවා. පද්ධතියකට ජාලයකට ක්‍රියාත්මක විය හැකි ධාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාව මාර්ගයෙන් එහාට ගියොත් ධාරිතාව ඉක්මවා ගියොත් මං හිතන්නේ එතන පිස්සුවක්. එතන තියෙන්නේ මහා විකාරයක්. එතන තියෙන්නේ මහා විනාශයක්. ඉතින් නිදර්ශන ඕන තරම් තියෙනවා. අවසාන කාරණාව හරිම වැදගත්. ඒක ඉත්‍යාවා පුරිසස්සව ආධිපච්චේ ඨපේති. ස්ත්‍රියෙක් හරි පුරුෂයෙක් හරි යුක්තිගරුක ධර්මගරුක කෙනෙක් එතන ආධිපච්චේ ඨපේති එතන ප්‍රධානිය කරවන්න ඕනේ. එතකොට මෙතන බුදුන් වහන්සේ අවධාරණය කරන්නේ යුක්තිගරුක ධර්මගරුක විනයගරුක කෙනෙක් ඒ ආයතනයක ඒ ජාලයේ ඒ සංස්ථාවේ ප්‍රධානිය වෙන්න ඕනේ. මොකද නායකයා ඍජුනොත් තමයි නායකයා ඍජු කශේරුකාවක් සහිතව හැසිරුණොත් තමයි ඔහුට ඔහුගේ පරිවාර ජනයාව එහෙම කරන්න පුළුවන් ඉන්නේ. එහෙම නැති වුණොත් මේ කියන ප්‍රගතියට මේ කියන සංවර්ධන ක්‍රියාවලියට භෞතිකව එන්නත් බෑ. මේක අධ්‍යාත්මිකව එන්නත් බෑ. දැන් මොන නායකෙක් වුණත් වැඩක් නැහැ. බුදුන් වහන්සේගේ උතන අවධාරණයම ඔය සහ ධම්මේන කියන එක. සහ ධාර්මිකවම විය යුතුයි කියන එක. දැන් ඔය විෂ්ණු ශර්මන් විතක කියනවනේ මෙහෙම ඔය නච්ඡාදේති කෞපීනං දංශා මශකාපහං සුනහ පුච්චමය විවර්තං පාණ්ඩිත්‍යං ධර්ම වර්ජිතම් කියලා. කොයි තරම් කලමනාකරන විශේෂඥයෙක් වුණා. මොන තරම් නායකත්ව පුහුණුව පිළිබඳව කෙල පැමිණියෙක් වුණා. කොයි තරම් ආයතනික පරිපාලනය පිළිබඳ විශාරදයෙක් වුණා. ඔහු තුල ධර්මය, යුක්තිය, සදාචාරය, ආචාර ධර්ම, සාර ධර්ම කියන ඒවාගෙන් තොරයි නම් නච් ආදයති කෞපීන. හරියට සුනහ පුච්චමිව විවර්තං. අර වල්ගේ සුන් කරගත්තු සුනකෙක් වගේ කියනවනේ. ඒ නිසා මම හිතන්නේ වල්ගේ සුන් කරගත් සුනකෙක් නොවිය යුතුයි ආයතනයක ප්‍රධානිය. ශිෂ්ටාචාරයක නායකයා, පද්ධතියක මෙහෙයුම් කරුවා, රටක රාජ්‍යයක යාන්ත්‍රණය ඒක හසුරුවන්න. එතකොට අපි පිළිවෙලින් ගත්තහම බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම හරිම විද්‍යාත්මකයි. හරිම සමාජශීලී. හරිම මේ ආර්ථිකයට, දේශපාලනයට, මිනිස්සුන්ගේ අනිත් සියලුම මානව චර්යාවන් වලට, පැවැත්මන් වලට මේක කිසිම ભેදයක් නැතුව මේක ගන්න පුළුවන්. ඒ පළවෙනි එක අපි මේ පරිහානි කර ගරා වැටෙන තැන් අපි සොයන්න ඕනි. වැරදි අඩුපාඩු සොයන්න ඕනි කියන එක. දෙවැන්න පිළිසකර විය යුතු තැන්, වෙනස් විය යුතු තැන් වෙනස් කරන්න ඕනි. අපේ පරිමාව දැනගෙන, අපේ ප්‍රමාණය දැනගෙන ඊට අනුව පරිහරණය පරිභෝජනීය දැරීම කරන්න ඕනි. හතර යුක්තිගරුක, ධර්මගරුක, සත්‍යගරුක, නිර්ව්‍යාජී පාලකයෙක්, මෙහෙයුම් කරුවෙක් එහි ප්‍රධානත්වයේ දරන්න ඕන. එහෙම නැත්නම් ඕනම ශිෂ්ටාචාරයක්, ඕනම ජනවර්ගයක්, ඕනම ආයතනයක්, සංස්ථාවක් වහාම පරිහානියටපත් වෙලා බිඳ වැටිලා යනවා. දැන් හාමුදුරුවෝ මේ පැහැදිලි කරේ මේ අතරවාරදී මම කල්පනා කරේ බුදුහාමුදුරුවන්ගේ මේ පැහැදිලි කිරීම අපිට කොහෙද අහන්න ලැබෙන්නේ? ඒ කියන්නේ එහෙම අහන්න ලැබෙනවද මේ කළමනාකරන පාඩම්වලදී? අර ඔබතුමන් කියපු විදිහට දරුවා ඉගෙන ගන්නකොට දරුවාට දෙන දැනුම සහ මේ දැනුම අතර තියෙන සමමිතිකකම කොමක්ද? දැන් මේ ප්‍රශ්න තමයි අපිට සමාජයෙන් ආයෙ අහන්න වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මේ ඉන සූත්‍රයේදී මම හාමුදුරුවෝ ගාවට එන්නම් ඒ ගැන කතා කරන්න මෙතුමාගෙන් අනතුරුව ඉන සූත්‍රය, අනන සූත්‍රය වගේ තැන්වල බුදුහාමුදුරුවෝ මේ ණය ගන්න එකේ ආදීනව ගැන අපට දේශනා කළා. හැබැයි සමාජ ක්‍රමය, පරිභෝජනවාදී සමාජ ක්‍රමය ණය ගන්න අපට විලාසිතාවක් හදලා දුන්නා. අපිට ණයට කන්න විලාසිතාවක් හදලා දුන්නා. එතකොට මේ දෙක අතර මනස ප්‍රඥාව මෙහෙව්වේ නැත්නම් අපිට වරදිනවා කියන කාරණය ආයෙත් මතක් කරන්න මේ මොහොත කරගන්න. ඇත්තටම වජිර මේ අපි පහු කරන යුගයේ වීරයෝ නැති සමාජයක්.
වීරයෝ නැති යුගයක්. අපේ වීරයෝ සියල්ල මරලා දානවා. අපේ වීරයෝ වෙන්නේ ස්ටිව් ජොබ්ස්. දැන් හරි බොහොම වකීමෙන් මම කියන්නේ. මේක දැන් බලන් ඉන්න සමහර අයට අවුල් වෙන්න පුළුවන්. ස්ටිව් ජොබ්ස් කියනවා එයා අන්තිමට බෞද්ධ දර්ශනයට වැළඳ ගත්තලු. ඒ කියන්නේ කැන්සර් එක හැදිච්ච ඉඳද ලෝකේ වැඩිපුරම සියදිවි නසා ගන්න සේවකයෝ හිටියේ ස්ටිව් ජොබ්ගේ කම්පැනි එකේ. හේතුව ඒ තරම් දරා ගන්න බැරි ටාගට්ස් දෙනවා. හැබැයි ඒ තමන්ගේ ආයතනයේ වැඩ කරන අයගේ මනෝභාවය එච්චරම විකෘතියට පත් කරලා ස්ටීව් ජොබ්ස් බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියන මට ප්‍රශ්න එනවා. හැබැයි මේක හරි අපූර්වට අපේ සමාජයේ වැළඳ ගන්න ස්ටීව් ජොබ්ස් නේ. එතකොට අපිට උගන්වනවා වජිර බැලන්ස් ෂීට් කියලා එකක්. ශේෂපත්‍රයක්. ඒතර මේකේ වත්කම් සමානයි වගකීම් වෙන්න එපේ. ඔකම වත්කම් වලට කියන්නේ අයිතිවාසිකම් කියලා. අයිතිවාසිකම් සමානයි වගකීම් වෙන්න ඕනේ. කෙසේ වෙතත් ඇත්තට මේ තුලණය කළමනාකරුවගේ ජීවිතයේ තියෙනවද? අදාළ ආයතනයේ තියෙනවද? අදාළ රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙනවද? මිනිස්සයා ළඟ තියෙනවද? මිනිස්සයා ළඟ නැති එකක් ඇකවුන්ටන්සි කරන දරුවගේ ජීවිතයට ගන්න දෙන්නේ නැති එකක් බැලන්ස් ෂීට් එක හැටියට ශේෂපත්‍රය හැටියට දෙපැත්තට බැලන්ස් කරලා කරාට ඒක ඔය කියන විදිහට කෙරෙනවා නම් රට බැලන්ස් වෙන්න එපේ. මිනිස්සයා බැලන්ස් වෙන්න එපේ. අධික රුධිර පීඩනය නැති වෙන්න එපේ. ස්ට්‍රෙස් නැති වෙන්න එපේ. මේ සමාජයේ සහනයෙන් පිරෙන්න එපේ. හැබැයි ගණකාධිකරණයේදී ශේෂපත්‍රයේදී කරන බැලන්ස් කිරීම ජීවිතයේදී නැහැ. ශේෂපත්‍රය කියන්නේ ඇත්තටම අන්බැලන්ස් එකක්. ඒක බැලන්ස් කරන්නේ විවිධ ටෙක්නික්ස් පාවිච්චි කරලා මිසක් ඒ පාවිච්චි කරන ටෙක්නික්ස් එකක්වත් අපේ ලයිෆ් එකේ නැහැ. අපේ ජීවිතේ නැහැ. මොනවා හරි වෙච්ච ගමන් මේ ගනුදෙනු වලදී අවිනිශ්චිත ගිණුමකට කොටසක් දාලා මේ ටික බැලන්ස් කරනවා. ඒ අවිනිශ්චිත ගිණුමේ කොටසට ඒක මොකද උනේ කියලා ඊට පස්සේ හොයන්න ගන්නවා. හැබැයි අවිනිශ්චිත ගිණුම අපිට වෙනම ගන්නනවා. ශේෂපත්‍රය වෙනම ගන්නනවා. ද්විත්වස්ථානීය වෙනම ගන්නනවා. මේ ඔක්කොම එකතු කරලා හදන අන්තිම බැලන්ස් ෂීට් එක ජීවිතයට ගන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. එක අවස්ථාවක මම මේ විෂයන් සම්බන්ධයෙන් ප්‍රවීණයන් සහ ඒ විෂය සම්බන්ධයෙන් ආසාව ඇති පිරිසකට මේ කාරණාව කියද්දී මං කිව්වා ගිණුම් කරන සමීකරණය වැරදි කියලා. ලොකු ප්‍රතිරෝධයක් එනවා මෙන්න මෙහෙම. ඒක තමයි මේ මම දැන් මොන හරි ඉගෙන ගත්තම ඒක වැරදි කියලා කවුරු හරි කියනවා නම් මට මාර අවුල්. ඉතින් මං ඉගෙන ගත්ත දේ තව ලස්සන කරගන්න, තව හැඩ කරගන්න, අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ඕන. මට අවුල් වෙන්න බෑනේ. හැබැයි මේ අවුල අපේ හැමතැනකම තියෙනවා. මම කියනවා accounting equation එක. ගිණුම් කරන සමීකරණය වැරදි කියලා. සමීකරණයක දෙපැත්ත තුලිතයිනේ. මෙන්න මේ තුලිත භාවයේ මිනිස්සුගේ හිතේ තියෙනවනම්, ගතේ තියෙනවනම්, වැඩවල තියෙනවනම්, රැකියාවේදී තියෙනවනම්, පෞල් ජීවිතේදී තියෙනවනම් මේ රට තුලිතයි. මේ රට බැලන්ස්. මේ හින්දා accounting equation එකේ කියන කතාව මරු. වත්කම් තියෙනවනේ මට අයිති දේවල්. සමානයි මට තියෙන වගකීම්. දැන් මට මගේ වයිෆ් අයිතිනේ. මගේ වයිෆ් මගේ වත්කම. එහෙනම් ඒ වත්කමේ මෙච්චර වේට් එකක් තියෙනවා නම් ඒ හා සමානව මට වයිෆ් ගැන වගකීමක් තියෙනවා. හරි ෂෝ. මට තියෙනවා නම් වැටුපක්. ඒක මගේ වත්කම නම් එහා සමානව මට වගකීමක් තියෙනවා මගේ රස්සාවෙන් සේවය සපයන්න ඕන අයට ඒක කරන්න. එතකොට තමයි මේක බැලන්ස් වෙන්නේ. හැබැයි අපි කී දෙනෙක් අපේ වත්කම් වලට සමාන කරලා හිතනවා. උදාහරණයක් හැටියට කිව්වොත් මේ වත්කම් කියන්නේ මට අයිති දේවල්. මට අයිති දේවල් කියන්නේ මගේ අයිතිවාසිකම් සමානයි වගකීම්. අපි අයිතිවාසිකම් ගැන කතා කරන කී දෙනෙක් අපේ වගකීම් ගැන කතා කරනවා. ඒක රැකියාවේදී වෙන්න පුළුවන්. පෞද්ගලික ජීවිතේදී වෙන්න පුළුවන්. මට හම්බෙන්න ඕන ටික ගැන කතා කරනවා. ඒ වුණාට මගෙන් කෙරෙන්න ඕන ටික ගැන මම කතා කරන්නේ නැහැ. සහ ඒක මග හරිනවා. මේකනේ මේ සමාජයේ අන්බැලන්ස් වෙන්නේ. ඒ හින්දා මේ උගන්වන දේවල් වල යම් ගතියුත්තක් තියෙනවා.
හැබැයි ඒ ගති උත්තරත් මට මෙන්න මෙහෙම දෙයක් කියලා බුදුමාන මම මේක නතර කරන්න මේ වෙලාවට. ඇඩම් ස්මිත්ලා ගැන දැන් අපි කියපු කතාවක් තියෙනවානේ. ඇඩම් ස්මිත් වැරදි නැහැ වජිර. ඇඩම් ස්මිත් ඉපදෙන්නේ මෙහෙ නෙමෙයි. අපරදිග නෙමෙයි, පෙරදිග නෙමෙයි අපරදිග. නැගෙනහිර නෙමෙයි බටහිර. අපි පෙරදිග මිනිස්සුනේ. එතකොට පෙරදිග මිනිහට හිතන්න වෙන දේවල් නෙමෙයි එහෙ මිනිහට හිතන්න වෙන. දැන් උදාහරණයක් හැටියට ඇයි ඒගොල්ලෝ සපත්තු දාන්නේ? සපත්තු වෙන්නේ බටහිරේ. හීතල හින්දා. ඇයි ඒගොල්ලෝ මේස් දාන්නේ? ඒකින්නේ බටහිරෙන්. ඇයි ඒගොල්ලෝ කොමඩ් එකක් පාවිච්චි කරන්නේ? ඇයි ඒගොල්ලෝ টয়ලට් පේපර්ස් පාවිච්චි කරන්නේ? ඒගොල්ලන්ගේ පැත්තේ මේ නිෂ්පාදන කටයුතු සියල්ල වෙන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට අනුව. හැබැයි අපේ පැත්ත එහෙ බටහිර මෙහෙ නැගෙනහිර. එහෙ අපරදිග මෙහෙ පෙරදිග. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය අපේ අවශ්‍යතාවය වෙනස්. බුදුහාමුදුරුවෝ ඒකනේ මම හැමතිස්සෙම කියන්නේ පස් මහ බැලුම් බැලුවානේ. මෙන්න කළමනාකරණය. කළමනාකරණය කියන්නේ මැනේජ්මන්ට් ඩිසයින් ආර්ට් කියලා කියන්නේ. හැබැයි කලාවක් නෑ. කාලේ දීපේ දේශයේ කුලේ මම දේශය බලද්දී යන්න තිබ්බනේ හෙට. ඇයි මෙහෙට ආවේ? මධ්‍යම ප්‍රතිපදාව නම් ධර්මය දේශනා කරන්න බෑ. ඒ හීතලයි. ඒ හිම මම හැමතිස්සෙම කියන්නේ ඇඩම් ස්මිත් සම්පත් සීමිතයි කියලා කිව්වේ ඒ හිම නිසා. හැබැයි අපිට සම්පත් සීමිත නැහැ. එහෙනම් ඇඩම් ස්මිත්ගේ කාරම් මෙහෙට හිටවනකොට අපි බලන්න ඕනේ ඒක අර යාපනයේ තල් ගහ ගෙනලා ගෝල් ෆේස් එකේ හිටවම හරියයිද කියලා. මේක වෙනස්. මේක තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීමෙන් තොරව එහෙ තියෙන සියලු අධ්‍යාපනය මෙහෙට ගෙනලා හිටෙව්වම මේක අපි ගිල්ලට අපිට ජීර්ණය වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි කොච්චර කළමනාකරණය ඉගෙන ගත්තත් කොච්චර ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තත් අපිට මේක මිනිස්යාව ලිහිලලෙන්ට සහනයට පත් කරන විදිහට කරගෙන යන්න බැරි. මට පුංචි දෙයක් කියන්නේ. පහුගිය දවස්වල රජයෙන් යෝජනාවක් කරනවා අපේ මේ හිටපු මුදල් ලේකම්තුමා දැන් ජනාධිපති ලේකම්තුමා යෝජනාවක් කරනවා අදහසක් හැටියට ජනතාවට රජයේ සේවකයන්ගේ වැටුපෙන් 50% නොගෙව ඉන්න මේ වගේ මේ වසංගතකාරී තත්ත්වයක් එක්ක මේ ආර්ථිකයටත් වසංගත යන්නේ. බදු එකතු වෙන්නේ දඩ එකතු වෙන්නේ වරි පණම් එකතු වෙන්නේ. හැබැයි 5000 දෙන්න ඕන අරක දෙන්න ඕන මේක දෙන්න ඕන මේ ඔක්කොම කරන්න මේකට එන්න ඕන. මේකට උනන්නේ නැහැ සල්ලි දැන්. එතකොට පී.වී. ජයසුන්දර මහත්තයා කියනවා රජයේ සේවකයන්ගේ 50%ක වැටුපක් අපි නොගෙව ඉන්නද කියන පොඩි ඉඟියක්. කියපු ගමන් අපි කොලප් වෙනවනේ. හැබැයි අපි එක්කෙනෙක්වත් කල්පනා කරනවද කළමනාකරුවෝ ඇකවුන්ටන්සි ඔස්තාරලා මේකට උනන්නේ නැතුව මේකෙන් කොහොමද වතුර දෙන්නේ කියලා. දැන් රජයට ආදායම් එන්න එපා. ඒවනේ වියදම් කරන්නේ. ආදායම් සමානයි වියදම්නේ. ආදායම් සමානයි වියදම් දන්න එක්කෙනෙක්වත් ඉදිරියට පැනලා කිව්වේ නෑ රජයට දොස් කියන්න එපා, ආණ්ඩුවට බනින්න එපා. ආණ්ඩුවට දැන් ටැක්ස් වලින් එන්නේ නැහැ. දඩ වලින් එන්නේ නැහැ. වරි පණන් වලින් එන්නේ නැහැ. මේවෙන් එන්නේ නැතුනම කොහොමද දෙන්නේ? නඩත්තු කරන්න ඕනේ ආරක්ෂකංශ, නඩත්තු කරන්න ඕනේ රජයේ නිලධාරි, නඩත්තු කරන්න ඕනේ සෞඛ්‍ය, දෙන්න ඕනේ පහසුකම්, දෙන්න ඕනේ ගෙවල් ඉන්න මිනිස්සුන්ට 5000. මේවා දෙන්න නම් අපිට උනන්න ඕනේ. හැබැයි උනන්නේ නැහැ. ඒ හින්දා අර බැලන්ස් ෂීට් එක අර ගිණුම් කරන සමීකරණය මේවා ඉගෙනගත්තු අය ආදායම් වියදම් ඉගෙනගත්තු අය පැනලා කියන්නේ නැහැ කවුරුත් වජිර මේ ප්‍රශ්නේ ඔහොම නෙමෙයි මෙන්න මෙහෙම බලන්න කියලා. සහ පී.වී. ජයසුන්දර මහත්තයාට තිබුණා මේ ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියන්න. මං කියන්නේ මේකයි ඉගෙන ගන්න දේවල් කළමනාකරණය ඒවා මොකක් හරි ඒවා ඉගෙන ගන්න දේවල් වලින් මිනිස්සු සහනයටපත් වෙන්නේ සහ සහනයටපත් කරන්න පුළුවන් වෙන්නේ. අපිට කියන්න තිබ්බ ජනතාවට සහ ගොඩාක් ඉගෙන ගත්තු අය පැනලා ජනතාවටත් මේ ගැන කියන්න තිබ්බා. ෆේස්බුක් එකේවත් එක්කෙනෙක්වත් මේ ගැන මම කියන්නේ අර බයස් නැතුව පක්ෂපාතී නැතුව මධ්‍යස්ථ අදහසක් පළ කරේ නැහැ. මොකද්ද කියන්න ඕනේ? මේ වෙලාවේ රජයට එන ආදායම් නැහැ. හැබැයි රජයට යන වියදම් තියෙනවා. අමතරව ගෙදරින් අයට 5000කුත් දෙන්න ඕනේ. ඒතර වියදම් ආදායම් එන්න නැති වෙද්දි කොහොමද වියදම් කරන්නේ? දැන් අපිට සිද්ධ වෙනවා
ණය ගන්න වෙන්නේ මේ ආර්ථික විද්‍යාව. පිට රටින් ණය ගත්තොත් අපිට නැවත පිට රටට පොලී ගෙවන්න වෙනවා. එහෙම වුණොත් අපිව තවත් පල්ලෙහාට ඇදගෙන වැටෙනවා. අපි හොඳටම දන්නවා මේ දවස්වල අපි හැමෝම ඉන්නේ ගෙවල් වල ඇඳිරි නීතියත් එක්ක. ඒ හින්දා අපේ වියදම හරි අඩුයි. මම ඉල්ලීමක් කරනවා ඉගෙනගත්තු රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය සේවකයන්ගේ මේක පුළුවන් නම් පෞද්ගලික අංශයේ සේවකයන්ටත් වළංගු කරගන්න බලන්න. මම ඉල්ලීමක් කරනවා ඔබගේ ආදායමට වඩා අඩු වියදමක් මේ දවස්වල තියෙන උදාහරණයකට මගේ වාහනේට තෙල් ගහන්නේ නැහැ මම. ඇයි වජිර වාහනේ ගෙදරනේ ඇඳිරි නීතියනේ. ඒතකොට මගේ තෙල් වලට යන වියදම අඩු වෙන්නේ. ඒද අපි හැම කෙනෙකුගේම පරිභෝජනයේ අඩුවීමත් එක්ක වියදම අඩු වුණා. ඒ හින්දා ආණ්ඩුව හරි පී.පී. ජයසුන්දර මහත්තයා හරි එහෙම නැත්නම් මේක උගත් මේ කලාව ඉගෙනගත්තු කෙනෙක් හරි මිනිස්සුන්ට පැහැදිලි කරන්න තිබ්බා ඕගොල්ලන්ගේ වැටුමෙන් 50% ආණ්ඩුවට දෙන්න. අපි නායක හැටියට මේක ගන්න. අපි ඕගොල්ලන්ට පොලියකුත් එක්ක මේක දෙන්න. මොකද පිටරටින් ණය ගත්තොත් අපිට පිටරට පොලිය ගවන්න මේ ආර්ථිකය කඩ වැටෙනවා. අපි ඔබගෙන් 50%ක් ණයක් හැට වැටුපෙන් ගත්තොත් අපි ඒකට පොලියකුත් එක්ක ඉස්සරහට දෙන්නම් කිව්වොත් මේක හරියට නිකන් අර ලොකු මිනිස්සුන්ට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා වගේ පොඩි කන්සෙප්ට් එකක්. මිනිස්සුන්ට හිතන ඒක මරු වැඩක්. මම මේ වෙලාවේ රජයට ශක්තියක් වෙනවා. හැබැයි මට ඒක පොලියකුත් එක්ක ලැබෙනවා කියන මනෝභාවය මිනිස්සයන්ට කිව්වනම් මහා ලොකු ප්‍රශ්නයක් කරගෙන මේකට කෑකෝ ගහගෙන ගිරිය යටින් මිනිස්සු බෙරියන් දෙන්නේ එක ඒ විදියට මිනිස්සිත සහනයටපත් කරමින් මිනිස්සයාට දේ පැහැදිලි කරලා මේ දේ කරගන්න අපිට උගන්ලා නැහැ. දෙක ඉගෙනගත්තු අපි කාටවත් තේරෙන්නේ නැහැ මේක මෙන්න මෙහෙම කරොත් හරි කියලා. තුන ඒ හින්දම මේක වෙනුවෙන් කෑකෝ ගහගන්න මේක වැරදි විදියට අර්ථ දක්ව ගන්න මිනිස්සුන්ව ලිහිලෙන්ටපත් කරන්නේ නෑ නෑ. ඔක කොහොම නෙවෙයි මේකයි ওই ප්‍රශ්නේ මේකයි මේ පක්ෂයක් හැටියට ආණ්ඩුවක් හැටියට දේශපාලන කෙනෙක් හැටියට පුද්ගලෙක් හැටියට දොස් කියන්න බෑ. මේක මෙහෙමයි වෙන්න ඕනේ කියලා අපි අර කියන උගතා තුල තිබිය යුතු නායකත්ව ශෛලිය සමාජගත වෙන්නේ නෑ. කවුරු හරි කෙනෙක් පැනලා කොන ඕක වෙන්නේ මේකනේ. ඒ හින්දා ඔක ආණ්ඩුව වැරදි වෙලා නෙමෙයිනේ කරන්නේ. මේකෙන් අපිට මේ යමක් වෙනවනේ කියලා මිනිස්සු අහනවා. මේ අධ්‍යාපනය මේ කළමනාකරණය අපිවවත් තමන්වවත් පිට කෙනෙක්වත් සමාජයවත් ලිහිල්ලෙනට පත් කරන්න ඇයි වජිර මහන්සි නොවෙන්නේ? සමහර ලාවට මේ හිතෙන්න පුළුවන් මේ ඇයි අපි මහන්සි වෙන්නේ කියලා. දැන් එහෙම සංකල්පන එන්නේ ගොඩක් වෙලාවට. ඇයි අපි මහන්සි වෙන්නේ කියලා. එතකොට දැන් මිනිස්සුන්ට තව විදිහකට හිතෙන්න පුළුවන් අර ඔබතුමන් කලින් කියපු විදිහට ආයතනික ප්‍රශ්නය ගැන කල්පනා කරනකොට මේ මෙච්චර කල් කළමනාකරණය කරන්නේ නැත්තේ ඇයි කියලා. දැන් මේ වගේ ප්‍රශ්න දැන් එතකොට දැන් අපි ණය ගන්න වෙන කතාවට ආවනේ. දැන් මං ආයෙත් හාමුදුරුවෝ ගාවට එනවා. අර ඒ කතාවම අරගෙන දැන් අනන සූත්‍රය අනේ පිළිසිතුමාට දේශනා කරනවානේ. එතකොට මේ කෙනෙක්ට ජීවත් වෙන්න ණය ගත්තාම වෙන පාඩුව ගැන ඉන සූත්‍රයේදී අපිට දේශනා කරනවා. මේ මං හිතන්නේ මේ ණය කොහොමද මිනිස්සුන්ට පීඩා කරන්නේ, මිනිස්සුගේ මනස විකාර කරන්නේ කියලා මේ සූත්‍ර ඇසුරෙන් අපට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොටවත් අඩුතරමේ ණයට බය ජීවත් වෙන්න අපිට පුළුවන්කම ලැබෙවි කියලා හිතෙනවා. ඔව්. ඇත්තට මේක බරපතල ප්‍රශ්නයක්. දැන් බුදුරජාණන් වහන්සේක හරි අපූර්වවට චමත්කාර ජනකව පැහැදිලි කරලා තියෙනවා. දැන් ඔය අනන සූත්‍රය පුතුමා මාතෘකා කරපු අංගුත්තර නිකායේ. දැන් ණය ගත හැකි එක ප්‍රශ්නයක් නෑ කියමු. දැන් බුද්ධ දේශනාව දාලිද්‍යම් පෙබික්කවේ දුක්ඛං ඉනමාදාය උච්චති දලිද්දෝ ඉනමාදාය භඤ්ඤමානෝ විහඤ්ඤති. දිලිඳු බව දුකක්. ණය ගන්න එකත් දුකක්. දිලිඳු ණය ගන්න එක ඒක ඊටත් වඩා දුකක්. දිලිඳු බව දුකක්. ණය ගන්න එකත් දුකක්. හැබැයි දිලිඳු ණය ගන්න එක ඒක ඊට වඩා ලොකු ප්‍රශ්නයක්. ඒක ඊට වඩා ලොකු ගැටලුවක්. දැන් මම හිතන්නේ අපේ ඉන්නේ මේ තුන්වෙනි අධීරේ. එතකොට මේකේ ප්‍රශ්නය. ඇයි අපි ණය ගන්නේ? ඇයි අපි ඒ තරම් දිලිඳු වෙන්නේ? දැන් ඒකේ ආදීනවය මොකද්ද? දැන් ඔය මම හරි කැමති මතු කරන්න ඔය ඡාන්දෝගි උපනිෂද් දර්ශනේ උපනිෂද් එක තැනක තියෙනවා මේ වගේ අධූරදර්ශී වැඩ කරපුවාම වලේ වැටලා ඉද්දි තව වලක් කපා ගන්නවා වගේ හදනකොට නැත්තම් අපි විපතක ඉද්දි තව විපතක අපි එල්ලෙන්න හදනවා. ඒ වගේ දේවල් හරියට
දැන් ස යතහ ශකුනික් සූත්‍රේන ප්‍රබද්ධෝ අඤ්ඤත්‍රහ එතනං අලබ්ධා සූත්‍රමේ උපාශ්‍රයති. ණය කියන්නේ අපේ කකුල ගැට ගන්නවා. හරියට කුරුල්ලා ගහක ඉත්තේ ගැට කිව්වා වගේ වැඩක්. මේක රාජ්‍ය මේවා අපේ ටිකක් පුළුල් මනසින් ගන්නකොට මේවා ජාතික සහ ජාත්‍යන්තර හරි කුමන්ත්‍රණ ස්වරූපයෙන් එන දේවල් මේවා. ඒ වගේ මේ යටි අරුත් මේ වගේ යටි කියවීම් ඒවට ඕනතරම් සාක්ෂි තියෙනවා. මේ මෑත කාල ව්‍යාපෘති මෑත කාල ක්‍රියාවලින්. ඒ නිසා මේක සමානයි හරියට කුරුල්ලේ ගහක අත්තක බැඳා වගේ. කුරුල්ල ගහක අත්තක බැඳහම කොයිතරම් දැඟලුවත් දිශම් පතිත්වා මොන දිශාවට යන්න හැදුවත් අඤ්ඤත්‍රහ එතනං ලබ්ධා කොහාටවත් යන්න බැරුව සූත්‍රමේ උපාශ්‍රයති අර ණය දීපු තැනටම එනවා. ණය දීපු තැනම වැටෙනවා. මේ කූට සහ වාණිජ්‍ය සහ ව්‍යාජ ලෝකයේ අපි ණය වගේ ණය ගනුදෙනු වගේ උපක්‍රමවල සහ මේ වගේ වංචනික ස්වරූප ක්‍රියාකාරකම් වලට හසු වුණොත් ඇත්තටම අපිට වෙන්නේ ඒ මිනිස්සු ළඟ ණය ගනුදෙනු කරුවෝ ළඟ අසරණ දුගී දුප්පත් භාවයටපත් වෙන්නේ. ඒකට ඊට තරම් වෙන හානියක් මට හිතෙන්නේ නෑ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ඉන සූත්‍රය අපිට මේකට සම්බන්ධ කළොත් අංගුත්තර නිකායේ අපිට ණය ගන්න වෙන්නේ ඇයි ඇත්තටම? අපේ සමජීවි කතාව නැති වුණොත්. අපේ අය වැය හරියට නැති වුණොත්. ඒක තමයි මේක සරල සමීකරණය. අයවැය හරියට නොමැති ඕනම රටකට ඕනම රාජ්‍යයකට එබඳු ආයෝජනයක් කරන්න වෙනවා. දැන් ඇයි අපි ඒ තැනට වැටෙන්නේ? ඒ පියවරට යන්නේ. අපිට ඊට වඩා දර්ශනයක්, ඊට වඩා ඉගැන්වීමක්, ඊට වඩා දේශීය ඥානයක් තියෙනවා. මේ අයවැය සමබර කරගෙන දේශීය ඥානයක් තුල, දේශීය නිෂ්පාදනයක් තුල මේ රාජ්‍ය, සමාජය, සංස්ථා ගොඩන ගන්න. දැන් ඉන සූත්‍රයේදී බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම මොකක්ද? දැන් අපි උපයන ප්‍රමාණයට සරිලන විදියට සාපේක්ෂ වෙන විදියට අපි වියදම් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? උපයන ප්‍රමාණයට සරිලන නොවන විදියට අපි වියදම් කරනවා. දැන් ඉන සූත්‍රයේදී කියන්නේ අපායෝ සමානෝ උලාරකං ජීවිකං කප්පේති. පොඩි මුදලක් උපයලා විශාල මුදලකින් පිරිවැයක් දරන්න වෙන දේවල් කරනවා. හරියට රුපියල් 500ක ආදායමක් අරගෙන ඒකෙන් අපි රුපියල් 5000ක ඇඳුමක් ගන්න හදනවා. එතකොට තමයි ණය අපිට ඕන වෙන්නේ. අපේ නිෂ්පාදනයට යාබද නොවන, නිෂ්පාදනයට සමීප නොවන පිරිවැයක් අපි අනතුරු දරනවා. ඒක අනිත් පැත්ත මොකද්ද? ඒකේ අනිත් පැත්ත අපි මහායෝ සමානෝ කසිරං ජීවිකං කප්පේති. අපි විශාල නිෂ්පාදනයක් තියාගෙන අපි කියන්නේ කසඩ ජීවිත, හරි අතෘප්තිකර ජීවිත, හරි කිඳා බැහුණු, හරි පරිහානිකර, හරි ගරා වැටුණු ජීවිත ගත කරනවා. හරියට තිරිසන් සත්තු වගේ. මේ දෙක හොඳට තේරුම් ගන්න ඕනේ අපි. අපිට නිෂ්පාදනයක් තියෙනවා. ඒ නිෂ්පාදනයට සරිලන විදියට අපි පරිභෝජන රටාවක් අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒක තමයි බුද්ධ දේශනාව. අපිට ණය ගන්න වෙන්නෙම ඔය කියන චින්තනයෙන් අපි බැහැරුණාම. අපිට නිෂ්පාදන ආර්ථිකයක් තියෙනවා. ඒ නිෂ්පාදන ආර්ථිකයට සරිලන විදියට අපිට පරිහරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සම්පත් නිසිලස ඒ පරිහරණය වෙන්නේ නැත්නම් අපිට ඒ නිෂ්පාදන, බුද්ධිමය නිෂ්පාදන, කාර්මික නිෂ්පාදන, ආර්ථික නිෂ්පාදන මේ මොන යම් හෝ විදිය ක්‍රමයේ නිෂ්පාදන ඒව නිසිලස හසිර වෙන්නේ නැත්නම් අපේ ජීවිත හරියට තිරිසන් ජීවිත, නොසරු ජීවිත, නිසරු ජීවිත, මුඩු භූමියක ජීවිත බවටපත් වෙනවා. මම හිතන්නේ අපේ ජීවිතවලට එහෙම කාලයක් අපි ගත කරමින් ආවේ. අපි පසු කරමින් ආවේ එහෙම අවදියක්. හරිය මුඩු බිමක, මුඩු දිවයිනක මිනිස්සු වගේ. නමුත් හරි සරු බිමක මුඩු ශිෂ්ටාචාරයක් වගේ. සරු අතීත ශ්‍රී විභූතියක මුඩුණු හරසුන්හුණු වර්තමානයක් වගේ. නිසා බුද්ධ දේශනාව අපට මෙතනට හරි ඍජුව ගලපවන්න පුළුවන්. හරි ඍජුව අපට මෙතනට සමීප කරවන්න පුළුවන්. ඇයි අපි එහෙම නොකරන්නේ? එකම ප්‍රශ්නයයි තියෙන්නේ අපි තෘෂ්ණාධික වීමමයි. ණය ප්‍රශ්නය
මේව නිසි ලෙස කළමනාකරණය නොවීම මේ වගේ තියෙන අනුකූලක ගත්තහම උප ව්‍යාපෘතීන් ගත්තහම මේ ඔක්කොටම බලපාන්නේ සීමිත මානව කොට්ටාශයකගේ හරි තෘෂ්ණාධික සිතුවිලි. දැන් මහායාන බුදු සමයේ කියනවා ප්‍රවෘත්ති දුක්ඛස්සේ තස්ස ලෝකේ තෘෂ්ණා දයෝ දෝෂ ගණා නිමිත්තම් නෛවේශ්වරෝ න ප්‍රකෘතිර්න කාලෝ න ඒශ්වරෝ න යදුර්චය. මේ මානව සමාජයේ මොන දුකක් පැවතියත් මොන ප්‍රශ්නයක් තිබ්බත් ඇත්තට මේකට මූල හේතුව මිනිසුන්ගේ තියෙන තෘෂ්ණාධික මානසිකත්වය. තෘෂ්ණාධික සිතුවිලි. ඒකට හේතුව න ඊශ්වරෝ න යදුර්ච කාලෝ. කාලය හරි විපත්තීන් හරි යුගය හරි පාලකයෝ හරි නෙවෙයි. ඒ හැම මිනිස්සෙකුගේම ළඟ තියෙන තෘෂ්ණාධික භාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ අනුශාසනා කරන්නේ ණය ගැනීම හරි අවදානම් දෙයක්. ඒකට හේතුව අපි තෘෂ්ණාධික වීම සහ අපි සම්පත් නිසි ලෙස කළමනාකරණය නොකිරීම. ඒ නිසා මම යෝජනා කරනවා මෙතන තියෙන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඒ කාරණාව අපි නිසි ලෙස තේරුම් නොගන්නවා නම් අපිට හැමදාම දිලිඳු බවින් තව දිලිඳු බවට යන්න වෙන්නේ. ඒ නිසා දිලිඳු බවින් අපි පොහොසත් වෙන්න නම් අධ්‍යාත්මිකව සහ භෞතිකව අපි මේවා ගැන නැවත වරක් අපි සමාලෝචනා කරන්න ඕනේ. නැවත වරක් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඒකට සරිලන්න දේශීය ඥානයක් අපිට තියෙනවා. අපිට ඒකට සරිලන්න තේරවාදීය සිද්ධාන්තමය දර්ශනයක් අපිට තියෙනවා. අපි නැවත ඒ දෙසට හැරෙන්න ඕනේ. අතරම මේ උදේ දේවමුල් මහත්මයා මේ අපි ආර්ථික ලාභය මත පදනම් වෙලා යන්නේ. දැන් අපි හාමුදුරුවෝ කිව්වා සමජීවකතා කියන ගුණය අපෙන් ගිලිහිලා ගින් තියෙන්නේ. එතකොට මේ සමජීවිකතා ගුණය ගිලිහිලා අපි මේ හොයාගෙන යනවනේ ගමනක්. එතකොට මේ හොයාගෙන යන ගමනේ අපිට අවම සදාචාර සීමාවත් පනව ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ආර්ථික ලාභයේ අවම සදාචාර සීමාව. දැන් ඔබතුමන් නිරන්තරයෙන්ම සාකච්ඡා කරන දෙයක් තමයි මේ වගාව, කාබනික වගාව, රෝපණය කියන කාරණය. ඒතර එතෙන්දී ගොවියාටවත් හිතක් නැති වුණොත් අවම සදාචාර සීමාව පනවා ගන්න අපි කොහෙටද යන්නේ? ඒ නිසා ගොවියා විතරක් නෙවෙයි අපි හැමෝම අපේ අවම සදාචාර සීමාවේ හිටියොත් අඩුතරමේ මේ හානිය අපට අවම කරගන්න පුළුවන්කම තියෙයි නේද? පුළුවන්. වජිර අපේ අවම සදාචාර සීමාවටවත් අපිට එන්න බැරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් විදියට මාරයෙක් විදියට නෙමෙයි පෙන්වලා දෙන්නේ. ඒක වීරයෙක් විදියට පෙන්වලා දෙන්නේ. මේ මාතෘකාව එතනට මට ගේන්න ඕන. ඉස්සරහට සහ සමාජයේ තැන් තැන්වල මේ ගැන කතා කරන්න. අපිට අවම සදාචාරයට යන්න බැරි මාරයෙක්ව වීරයෙක් විදියට පෙන්වලා දෙන්නේ. ඒ මාරයා තමයි මේ අධ්‍යාපනය. අපේ හාමුදුරුවනේ හෝඩිය පන්තියේ ඉඳන් අපි මේ ඉගෙන ගන්න හැම විෂය ශාස්ත්‍රයක්ම ගත්තා. මම කියනවා බුදුදහමට පටහැනි. අපි බුදුදහම ගැන කතා කරනවා බුද්ධාගම්කාරයෙක් විදියට. දැන් ඔබතුමා අහන හැම ප්‍රශ්නෙම අපේ හාමුදුරන්ට දහමෙන් උත්තරයක් තියෙනවනේ. මේක කොච්චර වටින දෙයක්ද කියලා කියන්නකෝ. ඕන දෙයක් ඇහුවොත් උත්තරයක් තියෙනවා. ඒක නිකන් මේ නෙමෙයි. අරේ අතන තියෙනවා, මෙතන තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා. එතකොට මෙතන මේ අපේ සරල භාෂාවෙන් කියනවා නම් all round philosophy එකක් නේ. ඕන තැනකට හතර මුල්ල පැනලා ගහ ගන්න පුළුවන් එකක් නේ අපේ භාෂාවෙන් කිව්වොත්. සරලවම කිව්වොත් දැන් ව්‍යාපාර කරන මිනිස්සයා පිළිබඳව කියනවා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා ඉස්සරහදී මේ තුලාකූට කංශකූට මානකූට තිබුණොත් වැඩේ අවුල් වෙනවා කියලා. කියන්නේ හොර තරාදි තිබුණොත්, හොර මැනීම් තිබුණොත්, හොර මිනුම් තිබුණොත් වැඩේ මේ අසාර්ථක වෙනවා කියලා. එතකොට දැන් එතෙන්ට මේ ගියපු දර්ශනයක් තමයි අපි පැත්තකට කරලා තියෙන්නේ. ඒක පැත්තකට මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ. අර අපේ හාමුදුරුවෝ එක දෙනා මේක කුමන්ත්‍රණ කරලා සැලසුම් කරලා කරනවද මන් දන්නේ නැහැ කියලා. මන් දන්නේ නැහැ හාමුදුරුවෝ දන්නව මේක වෙන හැටි. ඔය කියන්නේ මේ අපේ අහගෙන ඉන්න අයටවත් හිතන්න මේක. ඇත්ත කතාවේ ගත්තොත් හෝඩිය පන්තියේ ඉඳන් පෙර පාසල ඇරුණම පෙර පාසලේ විතරයි ප්‍රැක්ටිකල් වැඩ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රැක්ටිකල් වැඩ නැහැ තියරි තියෙන්නේ. තියරි එක ප්‍රැක්ටිකල් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කිසිම වග විභාගයක් අපි ළඟ නැහැ. මම හැමතිස්සෙම කියනවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි කිව්වට කිසිම ටීචර් කෙනෙක් මේ දෙක කපලා මෙතනට තියලා පෙන්වුවේ නැහැ මේ බලන්නකො මේක සමානයි කියලා.
මේ දක්වා කිසිම ඉස්කෝලක කරලා නැහැ. මේ වැඩේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. මම මේ කියන්නේ මාරයෙක් ඉන්නව වීරයෙක් විදියට. අන්නේ මාරයා වීරයෙක් විදියට පොඩි කාලේ නම් පෙන්නනවා. ඒ හින්දා අපි මේ උගුලේ පැටලෙනවා. මේ විනාශයට යනවා. මේ අසහනය පිරෙනවා. ඒ මාරයා තමයි මේ අධ්‍යාපනය කවුරුත් අමනාපෙන්න පහගෙන ඉන්නේ. මේ අධ්‍යාපනය ඇතුලේ අපිට කියනවද ප්‍රැක්ටිකලි හිත සහනයට පත් කරගන්න කියලා. මේ අධ්‍යාපනය ඇතුලේ ඉගෙන ගන්න පාඩම් කරන විභාගයට මහන්සි වෙන කෙනෙක් හිත සහනයට පත් කරගෙන තියෙනවද? එහෙම කෙනෙක් ඉන්නවනම් කියන්න මම මෙන්න මේක මාර ආසාවෙන් කරන්නේ. මම විභාගයට පාඩම් කරන්නේ මාර ආසාවෙන්. කවුරු හරි කියනවනම් නෑ. එතකොට මුලින් ඉඳන්ම අපිට අනවශ්‍ය මාරෙක්ව වීරයෙක් හැට පෙන්නලා අපේ ජීවිතයට ඇතුල් කරනවා. අපි මේ ජීවිතය ඇතුළට ගත්තන් පස්සේ මේ ඇතුලේ දැන් අපේ ඉන්නේ වීරයෙක් නෙමෙයි මාරයෙක්. ඉතින් අපි මාරයා නැගලා හැමතිස්සෙම ඉන්නේ. ඒක තමයි මේ අධ්‍යාපනයෙන් කරන්නේ. මම නැවත කියනවා මේ අධ්‍යාපනයේ පුරාවටම තියෙන ඇන්ටි බුද්දිසම්, accountancy වල ඇන්ටි බුද්දිසම්, මැනේජ්මන්ට් වල ඇන්ටි බුද්දිසම්, මාකටිං වල ඇන්ටි බුද්දිසම්, හියුමන් රිසෝස් වල ඇන්ටි බුද්දිසම්, සයිකොලොජි වල ඇන්ටි බුද්දිසම්. මේ හැම ෆීල්ඩ් හැම ශේෂ්ත්‍රයකම බුදුදහම වෙන තැනක තියෙනවා. ඒකට විරුද්ධ දෙයක් පණ කඩාගෙන ඉගෙන ගන්නවා 10 පන්තිය පස්සේ අපිට බුද්ධාගම කියන්නේ අපේ හම්දුනේ. මට ඉගෙනුවා මැස්ලෝව, මට ඉගෙනුවා වෙබර්ව, මට ඉගෙනුවා කොට්ලර්ව. මේ හැමෝම කියන්නේ බුදුදහමට විරුද්ධ දේවල්. මට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ අර වීරයෙක් කියන මාරයෙක් වනේ මේ පෙන්නන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගන්නකො. මේ විශ්වවිද්‍යාලය හදපු සුමංගල හාමුදුරුවෝ සැලසුම් කරා මේකට එන්න දරුවන්ට මෙන්න මේ ටික උගන්වන්න ඕනේ කියලා. මේක හදපු සෝරත හාමුදුරුවෝ සැලසුම් කරා මේකට එන්න දරුවන්ට මේ දේවල් උගන්වන්න ඕනේ කියලා. එහෙම කියලා ශේෂ්ත්‍රයන් ටිකක් පණ ගැන්නුවා. අද ඒ කිසිම පණ ගන්නපු ශේෂ්ත්‍රයක විෂය කරුණු භාවිතයෙන් හෝ න්‍යායෙන් විශ්වවිද්‍යාලවල උගන්වන්නේ නැහැ. සරලව කිව්වොත් ඕකේ හිටියේ අයිතිකාරයෝ අපේ හාමුදුරුවනේ සුමංගල හාමුදුරුවෝ, සෝරත හාමුදුරුවෝ. දැන් මේකේ බින්න බැහැලා ඉන්නේ කොට්ලර්, වෙබර්, ටේලර්. ඉතින් මේගොල්ලන්ට උනේ කියලා බරු ටික අපිට විකුණන්නනේ. ඉතින් කොහොමද තෘෂ්ණාව නැති වෙන්නේ? මාකටිං වල පෙන්නන්නේ ගන්න කියලා. ඉතින් ඒක ගන්න ණය ගන්නවා. මේ accountancy ඉගෙන ගත්තු අපි ණය ගන්නවා. ඇයි? අපිට accountancy උගන්වන්නේ ලාභ වැඩි කරගන්න කියලා. How to minimize the profit and how to minimize the cost and how to maximize the profit. කොහොමද පිරිවැය අවම කරන්නේ? මොන බාල බහණ්ඩි දීලා හරි කමන්නේ. කොහොමද ලාභේ උපරිම කරන්නේ? ඔය දෙක තුල තියලා තද කරාම මේක මේ ඇතුලේ මාරයෙක් දඟලන්නේ. මේ ලංකාවේ මේ උගන්වන දේවල් කිසි වැරද්දක් නැහැ. හැබැයි ප්‍රායෝගික නැහැ. ඒක දහමට සම්බන්ධ කරන්නේ නැහැ. දහම කියන්නේ සෝබා දහම. දහම කියන්නේ සෝබා දහම. බුදුන් වහන්සේ මේ සියල්ල විග්‍රහ කරන්නේ සෝබා දහම. එතකොට මෙන්න මේ දහමට මේ උගන්වන දේ සම්බන්ධ කරන්න නැති වුණාම අපි දන්නේ නැහැ. ගොවියා දන්නේ නැහැ. මේ ටික ස්ප්‍රේ කරන් පස්සේ මේ බෝගයට අනේ මේ මං 100,000 ගාණක් මිනිස්සුගේ කුස තුල පිළිකා රෝපණය කරනවා කියලා. ඇයි? එයාට බුද්ධ ආගම එකක්. ඉගෙන ගත්ත එක තව එකක්. අපි අපේ ඉතිහාසයේ මේ රටේ අපි පසට තමයි සැලකුවේ. පසට සැලකුවම එන ගෙඩි එන මල් හරි මරු. එන කොළ මරු. දැන් බටහිරින් ඇවිල්ලා සලකන්නේ පසට නෙමෙයි. ගෙඩියට. ගෙඩියට සලකන්න ගත්තම ගෙඩිය මෙන්න මෙහෙම වෙනවා. ඇතුලේ වස. පසට සලකලා සරු ගෙඩියක් ගත්තු අපි ගෙඩියට සලකලා වස ගෙඩියක් ගන්න තැනටපත් උනේ මේ අපේ අධ්‍යාපනය කියලා මම කියනවා. කුෂිකාර්මික මිනිසෙක් මේක හිටියා. එයා වඩු කුරුල්ල දිහා බලාගෙන අවුරුදු ගණන් බලාගෙන දශක ගණන් බලාගෙන ඉඳලා තමයි වඩු කුරුල්ලගේ හැසිරීමත් එක්ක ඉස්සරහට කොයි මට්ටමින් වහීද දන්නේ නැහැ කියන එක තීරණය කරේ. වඩු කුරුල්ල කූඩුව හදනවා නම් ගහේ උඩට වෙන්න වැස්ස ටිකක් තදට එනවා. පල්ලෙහැම හදනවා නම් එච්චර ලොකුවට වහින්නේ නැහැ. ඒක අනුව එදා ගොවියා
සමාජ විශ්ලේෂකෙක්, පරිසර විශ්ලේෂකෙක්, විද්‍යාඥයෙක් හැටියට, නිරීක්ෂකෙක් හැටියට හරි අපූර්වට ගොවිතැන තීරණය කරා. හැබැයි දැන් කවුද ගොවිතැන තීරණය කරන්නේ? මේ ඉගෙනගත්තු කිසි කෙනෙක් නෙමෙයි. ඉගෙනගත්තු කිසි කෙනෙක් නෙමෙයි. අපේ රටේ හිටියා හරි අපූර්ව කලාකාරයෝ. අදටත් ඉන්නවා. හැබැයි මේ හරි අපූර්ව කලාකරුවන්ගේ මේ රටට තියෙන කැක්කුම සහ මුලින්ම වහන්න මේ රටේ අධ්‍යාපනයට පුළුවන් වුණා. උදාහරණයක් කියන්න. කලාව තියෙන මිනිස්සුන්ටනේ. ගොවිතැන තියෙන මිනිස්සුන්ටනේ. මේ ගහකොළ සියල්ල තියෙන මිනිස්සුන්ටනේ. මිනිස්සු කියන්නේ සියලු සත්වයන්ට, සියලු සත්වයන්ටනේ. හැබැයි අපි හිතන් ඉන්නවා මේ ඔක්කොම තියෙන අපිට විතරයි. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම වල්ලූරව මරන්න තීරණය කරනවානේ. බුදුහාමුදුරුවෝ සියලු සත්වයෝ දුක් වෙත්තා කියලා කිව්වේ මේ දහමට, මේ සෝබා දහමට හැම සතෙක්ගෙම උදව්වක් තියෙනවා. එක සතෙක් නැතුනොත් මේක අන්බැලන්ස් වෙනවා, අසමතුලිත වෙනවා. එහෙම හිතලවත් අඩු ගානේ වල්ලූර නොමරින්න එපා. වල්ලූර වැඩි වෙනවලු. ඇයි වැඩි වෙන්නේ? වල්ලූර වැඩි වෙන්නේ කැලේ අඩු වෙනවා. වල්ලූර කියන්නේ කැලේ වවන සතෙක්. කැලේ අඩු වෙන්න ඉතින් වල්ලූරව දැන් වැඩියෙන් පේනවා. කැලේ වැඩි වුණා නම් වල්ලූරව වැඩියෙන් පේන්නේ නැහැ. හැබැයි කැලේ කපනවා. කැලේ අඩු කරනවා. ඒතර වල්ලූරව වැඩියෙන් පේනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියන එක අබමල් රේණුවක් අපි ඔලුවට අරන් තිබ්බනම් අපි මරනවද වල්ලූරව? ඕස්ට්‍රේලියාවේ ඔටුව මරපු එක මේ හොඳට පන්සල් යන අය සාධාරණීකරණය කරනවා. මං කියන්නේ මේ අසමතුලිතය නිර්මාණය වෙන එක ගැන අපි දන්නේ නැහැ. මහා සංගීතඥයෝ මේ රටේ පිට රටවල පවා ඒ සංගීතයේ මිනිස්සුන්ව සුඛිත මුදිත කරන්න මානසිකව පුළුවන් කියලා දැනගෙනත් ඒක කරන ගමනුත් හැබැයි මෙන්න මේ අධ්‍යාපනයේ විසින් ගේන උපක්‍රම වලට අහු වෙනවා. අපේ රටේ අහුවෙච්ච තැනක් කියන්න. ගොවියාගේ හිත මිතුරා නනන ගොවියාගේ හිත මිතුරා කවුද? පස. මේ සංගීතයේ සපයපු මේ මහා සංගීතඥයට හිතුණා නම් මම මේ කරන වැඩෙන් වෙන්නේ ලංකාවේ කෙම් ටික නැති වෙලා පිටරට පොහොර ටික කැවිලා පස ආක්‍රමණය කරලා විනාශ කරනවා කියලා කවදාවත් ඒක කරන්නේ නැහැ. හැබැයි අපේ අධ්‍යාපනයේ හරහා අපේ ඔළුව පුරවලා තිබි මම අර කිව්වේ වීරයෝ මරණ අධ්‍යාපනය. මාරයෝ අවිද්‍යාවන අධ්‍යාපනය. ඒ මාරයා අපි දන්නේ අපේ ඇතුළේ ඉන්නවා කියලා. ඒ හින්දා අපි අතින් අපි නොදැනුවත්වම කලාව කරත්, වාණිජ කරත්, විද්‍යාව කරත්, කුෂිකර්මාන්තය කරත් මේ අධ්‍යාපනය විසින් අපි ඇතුළේ හදන මාරෙක්. ඒ මාරය හැසිරෙනකොට කිසි කෙනෙකුට ඉන්න දෙන්නේ නැහැ. ඒ මාරයට විරුද්ධ තමයි දහම තියෙන්නේ. අපි මේ කතා කරන බුදුදහම. හැබැයි බුදුදහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හදපු මධ්‍යස්ථාන තැන් ලෝකේ කොහෙද අපේ ලංකාවේ කොහෙද අපේ හාමුදුරුවනේ බුද්දිස් මැනේජ්මන්ට් කියලා විෂයක් තියෙන්නේ. දැන් මේ අපේ හාමුදුරුවෝ කතා කරේ ණය ගන්න එපා. කුරුලවක හේ බැඳ වගේ. ඊට පස්සේ ඒකට ගාතාවක් කියනවා. මේ බුද්දිස් මැනේජ්මන්ට් නේ, මේ බුද්දිස් ෆයිනෑන්ස් නේ. ඇයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියක් හදන්න බැරි? ෆයිනෑන්ස් ඉන් බුද්දිසම්. මාකටිං ඉන් බුද්දිසම්. පර්සනල් මැනේජ්මන්ට් ඉන් බුද්දිසම්. කොහෙවත් නැහැනේ. එතකොට සෝරත හාමුදුරුවෝ, හික්කඩුවිස සුමංගල හාමුදුරුවෝ අර උඩේ ඉඳන් කොච්චර දුක් වෙනවද? තාම නිවන් දැකලා නැත්නම් කොච්චර දුක් වෙනවද? හත් දෙයියනේ මං කරගත්තු අපරාධයක් කියලා. ඉතින් මෙතන ඒ කියන මෙන්න මේ අධ්‍යාපනයෙන් වීරයෝ මරලා මාරයෝ උපද්දවන හින්දාම තමයි අපිට මේ ප්‍රශ්නේ. හාමුදුරනේ මේ මට හිතෙනවා මේ වේපුල්ල සූත්‍රයට, වේපුල්ල සූත්‍රයට ඔබ වහන්සේ යොමු කරන්න සාර්ථක මිනිස්සෙක් බිහි කරන්න. එහෙම නැත්නම් මේ උවදුරුකාරීසයන් අපි කොච්චර කොහොම කතා කරත් මේ කාලය ඇතුළත මේ අවට පරිසරයේ උවදුරු සහිතයිනේ. එතකොට මේ උවදුරු සහිත පරිසරයෙන් ගැලවෙන්න දැන් අපි කොහොම කිව්වත් අපි පාරට බැස්සම අපිට හම්බෙන ලෝකයේ උවදුරු සහිත නම් අපිට එකෙන් ගැලවෙන්න නුවණක් ඕන. එතකොට මෙන්න මේ නුවණැසි බව ඇති කරගන්න මම හිතන්නේ අපිට වේපුල්ල පබ්බත සූත්‍රය ඇසුරෙන්
පුළුවන්කම ලැබේවි කියලා. ඇත්තටම දැන් ඒ සූත්‍රයට අපි එනකොට ඒක මගේ පැහැදිලි බව මේ අවස්ථාවේදී අපි හැසිරීම අපගේ අවබෝධය අපගේ සිහිනුවන එන්න ඕනේ කාරණා දෙකක්. කාරණා දෙක යෝනිසෝ මනසිකාරෝ අහු පඤ්ඤාය අභිසමයෝ. එකක් අපි සිහිනුවන එළඹවා වාසය කිරීමේ ඥානය අපි දිනු කරන්න ඕනේ. පඤ්ඤාය අභිසමයෝ කරුණු නිසලෙස තේරුම් ගැනීමේ වටහා ගැනීමේ කුසලතාවය අපි දිනු කරන්න ඕනේ. සිහිනුවන නැතිව වාසය කරනවා කියලා කියන්නේ මට වෙන්නේ මොකක්ද, මම හැසිරෙන්නේ කොහොමද, මගේ සතුට මොකක්ද කියන එක මම තේරුම් ගන්න ඕනේ. ඇත්තටම මගේ ජීවිතේ සතුට මොකක්ද කියන එක මම ප්‍රශ්න කරන්න ඕනේ. ඒක තව නිර්වචකයෙකුගේ ප්‍රශ්නයක් හෝ තව විශ්ලේෂකයෙකුගේ ප්‍රශ්නයක් හෝ තව කොතනක හරි තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තමා ප්‍රශ්න කරන්න ඕනේ. මෙතන තියෙන ගැටලුව තමා ප්‍රශ්න කරන්නේ නැහැ මගේ ජීවිතේ සතුට කුමක්ද කියලා. මගේ ජීවිතේ සතුට මම නිර්ණය කරලා තියෙන්නේ තව කාගේ හරි ඉගැන්වීමකට, තව කාගේ හරි පාඩමකට නෙවෙයි. ඒක හරි මෙතුමා හරි දීර්ඝව කතා කරන්නේ හරි අපූර්වට. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නය. ඒ නිසා මම යෝජනා කරනවා දේශනාවට අනුව සිහිනුවන එළඹවා කටයුතු කරන්න ඕනේ. සතුට කුමක්ද තමා ප්‍රශ්න කරන්න ඕනේ. අංගුත්තර නිකායේ විත්ත ධන සූත්‍රය. මම මෙතනට එකතු කරනවා කොහොමද? සද්ධා ධනං සීල ධනං හිරියොත්තප්පයන් ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. ඇත්තටම අපිට තියෙන ධනය ඕක අන්තිමට ඉතිරි වෙන්නේ. ශ්‍රද්ධාව, සීලය, සුතය, ඡාගය, ප්‍රඥාව. ඇත්තටම පඤ්ඤාමේ සත්තමං ධන. මේ ධන හත හැරුණකොට අපිට ඉතිරි වෙන ශේෂ වෙන ධනයක් නෑ. මොකද මේ ධන හතෙන්ම ගේන එකක්. ඒ තමයි සතුට. ඒකයි බුදුන් වහන්සේ ධම්මපද පාළේ උගන්වන්නේ සන්තුට්ඨි පරමං ධනං. ධනය අතුරේ සතුට පරම ධනය. එතකොට සතුට ගෙනෙනවා කියලා කියන්නේ ඒක අධ්‍යාත්මිකව ඇතිවිය යුතු මනෝභාවයක්. ඇතිවිය සිතුවිල්ල. ඒ සතුට සඳහා අපි ජීවිතේ කරන බොහෝ දෙයක්ම හැම දෙයක්ම දැන් අපිව විනාශ කරලා තියෙනවානේ. අපි කිව්වොත් අපිව නැති කරලා තියෙනවා. ඒ නිසා එතනින් මෙහාට ඇවිල්ලා අපි තේරුම් ගත යුතුයි, අපි ප්‍රශ්න කර යුතුයි ජීවිතය කුමක්ද කියලා. අවබෝධයට පැමිණිය යුතුයි, නිවැරදි ඥානයට පැමිණිය යුතුයි. මම මෙතනට එකතු කරන එකක් මහායාන බුදු සමය කියනවා වෘක්ෂං චිත්වා පශං හන්ත්වා කෘත්තාර්ධර කරදම යද්දේවං ගම්මෙතේ ස්වර්ගේ නරකේ කියන ගම්මෙතේ. අපි මොන හරි වෙලාවක උත්සාහ කරනවා නම් මේ ස්වභාව ධර්මයේ විනාශ කරලා මේ සම්පත් අසාධාරණ ලෙස අයුක්ති සහගත ලෙස සම්පූර්ණයෙන්ම නැසලා නැති කරලා මිනිස්සු ඝාතනය කරලා අපි සුගතියකට යන්න, අපි සතුට ලබන්න මොහ ප්‍රශ්න කරනවා නරකයේ කියන ගම්මෙතේ. එහෙනම් නරකයට යන්නේ කවුද? අපායට දුගතියට යන්නේ කවුද? නිසා මේ මොහොතේ මගේ යෝජනාව බුදුන් වහන්සේගේ විග්‍රහය හැම දෙයක්ම සතුට මත කේන්ද්‍ර වෙනවා. තෘප්තිය මත කේන්ද්‍ර වෙනවා. ඒ තෘප්තිය සහ සතුට සිහිනුවන ඇති බවත් නිවැරදි ජීවන දර්ශනයත් මත පදනම් කරගන්න. එතකොට මම හිතනවා අපිට සැබෑ ධනය උරුමකම් කියපු සැබෑ තෘප්තියට හා සැනසීමටපත් වුණු මනුෂ්‍ය ජීවිතයක් උරුම කරගන්න හැකියාව ලැබේ. හාමුදුරනේ මේ මට අවසාන විනාඩි කිහිපයේදී මට හිතුණා මේ වේලුද්වාර සූත්‍රය වගේ තැනකින් අවසානයක් හොයාගන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අපි හිතනවා ධනය ස්වාමියා කරගත්ත සමාජයක්නේ අපි ජීවත් වෙන්නේ. එතකොට මේ මිනිසා ධනයේ ස්වාමියා වෙන සමාජයක් නිර්මාණය කරගන්න තමයි බුදුහාමුදුරුවෝ අපිට යෝජනා කරේ. කියන්නේ ධනය නෙවෙයි ස්වාමියා, මිනිසායි ස්වාමියා ධනය පාලනය කරන. එතකොට ධනය කියන්නේ උපකරණයක්. ඒ පාලනයට නතු කරගන්න ඕන. එතකොට තමන්ගේ අයිතිවාසිකම් සුරකින ගමන්ම අනිත් කෙනාගේ අයිතිවාසිකම් තමා උපමා කොට දකින සමාජයක් බුදුහාමුදුරුවෝ යෝජනා කරේ. ඒ නිසා අපිට ඒ ඇසුරෙන්ම අවසානයක් හොයලා දෙන ඔබ වහන්සේට ආරාධනා කරනවා. හරි. වේලුද්වාරී සූත්‍රය මේ මොහොතේ හරි කදිම උපහරණයක් සහ ආදේශ කිරීමක්. මිනිසුන්ට නැත්තේ මේක. අපි චින්තාවක් ගොඩනගන්න ඕන, සංකල්පයක් ගොඩනගන්න ඕන. හරියට අත්තහනං උපමං කତ୍වා ඔබට උපමා කරගන්න. ඔබට අකමැති දේ තව කෙනෙකුට නොකර හරින්න. ඔබ හිංසාවට අකමැති නම් අනිත් අයත් එසේ විය හැකියි. ඔබ වෛරයට අකමැති නම් අනිත් මිනිස්සුත් එසේ නොවිය හැකියි. අනිත් මිනිස්සුත් එසේ විය හැකියි. ඔබ ලෝභයට, ඔබ තෘෂ්ණාවට අධික නොවිය යුතුයි. මේ සරල අදහස
ඔබ උපමාවට ගන්න. ඔබ උපමාවට අරගෙන ලෝකයා දෙස නිරීක්ෂණය කරන්න. ඔබ උපමාවට ගත්තහම ඔබගේ සියලු දේවල් ඒ ආශ්‍රයෙන් ඔබට අත්දැකීම් ලෙස ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රශ්නය මාට නෙවෙයි උපමා කරගන්නේ. මාව ආදේශක කරගන්නේ තව චරිත තව සිද්ධාන්ත තව අනුකූලකවලට. ඒ බාහිර ලෝකයේ මුදවලා ඔබ තුල නිරීක්ෂණය කරන්න. ඔබ තුල නිවැරදි විග්‍රහය කරගන්න. ඒ නිවැරදි විග්‍රහය කරගත්තාම ඔබට නිගමනයකට එන්න පුළුවන්. ඇත්තටම මගේ අවශ්‍යතාවය මොකක්ද? මගේ තෘප්තිය මොකක්ද? මගේ සෑහීම මොකක්ද කියලා. එතකොට මම හිතන්නේ නැහැ අර පරිබාහිර සාධකවලට අපි යමුයි කියලා. ධනය මිල මුදල් තුලට වහල්කම් කරන සමාජයක්. බුද්ධ දේශනාව ධනයට මිල මුදලට වෘතියට වහල්කම් කරන්න නෙවෙයි. ඒ සියල්ල අපිට යටයි. අපේ සතුට සහ අපේ ජීවිතවල සැනසීම ඊට වඩා බොහොම ඉහළයි. මේ මොහොතේ අපේ සතුට සැනසීම ජීවිතය පොලි රහිතව මේකට බැර කරලා තියෙන්නේ. ඉතින් ඒක මොන තරම් සාපරාධයක්ද? මේ දුර්ලභ මනුෂ්‍ය භාවයට කරන. මේ මනුෂ්‍ය භාවය සාමාන්‍ය සත්වාත්මයක් නෙවෙයි. ඉතින් මේ දුර්ලභව ලැබපු ආත්ම භාවය අපි මේ භෞතික ලෝකයකට කොන්දේසි රහිතව, යුක්ති රහිතව, ධර්ම විරහිතව මේක කැප කරලා තියෙනවා නම්, මේක විනාශයට යන සෝදාපාලුවට හැරලා යන ඉඩ දීලා තියෙනවා නම්, අපි වහල්කමින් මේවට සේවය කරනවා නම් මං අහන්නේ තරම් හානියක් වෙන කෙනෙක් මේ මනුෂ්‍ය ජීවිතයට කරන්නේ නැහැ. තරම් හානියක් වෙන කෙනෙක්ගෙන් මනුෂ්‍ය ජීවිතයට වෙන්නේත් නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා මෙතනදී මහායාන බුදු සමයේ කියනවා හරි විග්‍රහාත්මකව කියනවා මේ දුක්ඛක්ෂයෝ හේතු පරික්ෂයස්ච ශාන්තං ಶಿವං සාක්ෂි කුරුෂ්ව ධර්මං. ඔබ හොයනවා නම් ජීවිතේ ආතතිය නැති කරගන්න. ඔබ හොයනවා නම් ජීවිතයේ විඩාව, තෙහෙට්ටුව, එපා වීම, කලකිරීම, මේ අධිපීඩනය, මේ වගේ ක්ලමතය, මේ මහා විකාර රූපී මානසිකත්වයන්ගෙන් මිදෙන්න ඔබ මාර්ගයක් හොයනවා නම් ඒකම මාර්ගයයි තියෙන්නේ තෘෂ්ණං විරාගං ලහෙනං නිරෝධනං සමාතනං. ඔබගේ අධික ආශාව, අධිකව ළඟා කර ගැනීමේ ඕනෑකම, අධිකව පරිහරණය කිරීමේ සහ පරිභෝජනය කිරීමේ අවශ්‍යතාවයන් මේවා සමනය කරන්න. මේවා යැපුම් මට්ටමින් පවත්වගෙන යන්න. ඒ පවත්වා ගැනීමම තමයි තමාට උපමා කරගත හැකි තැනට තමාව ශ්‍රේෂ්ඨ වෙන්නේ. පළමුව තමාට ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. වේලුද්වාරයේ සූත්‍රය කියන ගැඹුරු අදහස තමාට ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. මා තව කෙනෙකුට ශ්‍රේෂ්ඨයෙක් කළා පළක් නැහැ. මා තව කෙනෙකුට පරමාදර්ශයක් කළා වැඩක් නැහැ. ඊට කලින් මට පරමාදර්ශයක් වෙන්න ඕනේ. ඒක තමයි අපි කතාවේ ගත්ත භාවිතාව. ඉතින් ඔබ උගත් දේ, ඔබ අසන දේ ඔබගේ භාවිතාවට අරගෙන ඔබට ශ්‍රේෂ්ඨ විය යුතුයි. බුදුන් වහන්සේගේ දේශනාව එකයි භාවිත සච්චිකතමක් ගන්න. මේක භාවිතාවෙන් ප්‍රතිඵල ගන්න ඕන එකක් මිස මේක අහලා කියවල විතරක් ප්‍රතිඵල ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ජීවිතේ සතුට වේවා, සැනසීම වේවා, ජීවිතේ තෘප්තිය වේවා, මේ හැම දෙයක්ම තමාට ශ්‍රේෂ්ඨ කොටගෙන ඒ හරහා ඒ ඔස්සේ විනිවිද යන භාවිත ක්‍රියාකාරකම් ඔස්සේ සාක්ෂාත් කරගත යුතු මාර්ගයක් කියලා මම යෝජනා කරනවා. තාම වටින අවස්ථාවකට අපිව යොමු කළා. පෙරදින විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ උපාධි අපේක්ෂක ස්වාමින් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේගේ දැනුම, අවබෝධය සහ සමාජය විනිවිද ගමන් කරන දුරසීමාව අසීමාන්තිකයි. හේතුව ඒ අධ්‍යයනය මහා බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාතික ආගම් හා දර්ශන අධ්‍යයන පර්යේෂණ සංගමේ සමාජික ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම විවිධ භාෂාවන් වලින් පර්යේෂණ කරන ස්වාමින් වහන්සේ නමක්. අපි බොහොම ආඩම්බරයි ඔබ වහන්සේගේ වැඩමවීමට. මම හිතන්නේ භාෂා 7කට අධික ප්‍රමාණයකින් අධ්‍යයන කටයුතු කරන නිසාම ඔය දැනුම් ගබඩාව තව තවත් පුළුල් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරවාරයේදී පොල්ගස්සෝවිට උන්දුරුගොඩ ශ්‍රී විජයානන්දාරාම වාසී රාජකීය පඬිත වාඩිගල සමිත රත්න ස්වාමින්ද්‍රයන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව අපේ ගෞරවයේ ආචාර්ය මේ මොහොතේ පිරිනම්මින් ඔබ වහන්සේට බොහොම පිං පමුණවනවා අපිව දැනුවත් කරන්න පැමිණියාට.
ඒ වගේම මනෝ උපදේශක නායකත්ව පුහුණු උපදේශක උදයා දේවාමුල්ල මහත්මයාටත් බොහොම ස්තුතියි. අතිශය ප්‍රායෝගික භාවිතාවන් ඔස්සේ මේ දහම තේරුම් ගන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරාට බොහොම ස්තුතියි පැමිණියාට. අද සාරගවේෂී නිමා කරන්නේ ඔබට රටට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.